ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සතියන්ත සෙනසුරාදාවේ හරියටම එක පහු වෙනකොටම ඔබ සූදානම් වන්නේ සතියන්තේ මේ යොවුන් දහම් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නට, විශේෂයෙන්ම ලාංකීය තාරුණ්‍යයට හරි මඟ පෙන්වන්නට, හීන දකින අයට හීන නෙවෙයි හරි පාර පෙන්වන්නටයි අපි යොවුන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබට සමීප කරන්නේ. විශේෂයෙන්ම ලාංකීය තාරුණ්‍යයට තාරුණ්‍ය වෙනුවෙන් දහම් අවවාදයන් එකතු කරලා ඔබේ ජීවිතය හැඩ ගන්වන්නට, රස ගන්වන්නට, ඔබේ ජීවිතය හරියටම නියමාකාරයෙන් ගෙනියන්න කොහොමද කියන කාරණාව සම්බන්ධව ඔබව දැනුම්වත් කරන්නට තමයි යොවුන් දහම් වැඩසටහන මේ ආකාරයට සතියන්තෙදී ඔබ වෙනුවෙන් දිගහැරෙන්නේ. ඉතින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට උතුම් දහම් අවවාදයන් රැසක් ඔබේ ජීවිතයට එකතු කරලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න තමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පා පෙරදැරිව අප කෙරෙහි මහත් වූ ආදරයෙන් යුක්තව මේ මැදිරියට වැඩම කළා යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් අපි පින්වත් ස්වාමීන් වහන්සේ මුලින්ම වන්දනා කොට පිළිගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ යොවුන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් මුළු මහත් ලෝකයේ සිසාරාම විසිරුවා හරින්නට ප්‍රතිබර විකාශන දායකත්වයේ එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. සැප්තැම්බර් මාස 20 වන දින 44 වන ජන්මදිනයේ දෙන පින්වත් අමිල සම්පත් මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් හොංකොංග්හි පදිංචි සැප්තැම්බර් මාස 20 වන දින 44 වන ජන්මදිනයේ දින පින්වත් අමිල සම්පත් මහතා විසින්ම තමයි අද දවසේදී මේ පැතිබර දායකත්වය එකතු කරන්න තියෙන්නේ. මේ පින්වතුන්වත් සිහිපත් කරගන්න ගමන්ම අපි ඔබට මතක් කරනවා ඔබටත් පුළුවන්කමක් තිබෙනවා ඔබට තියෙන දහම් ගැටලු ඔබේ ජීවිතයේ තිබෙන දහමෙන් ලබා ගන්නට පුළුවන් විසඳුම් පිළිබඳව ඔබට ප්‍රශ්න යොමු කරන්නට පුළුවන් අපේ Facebook පිටුවට ඇවිදින්න මෙතෙන් සිට ආරම්භ වන අපේ Facebook live එකට ඔබේ ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. අපිට පුළුවන්කමක් තිබෙනවා හැකි සෑම ප්‍රශ්නයකට පාහේ වෙනත් ස්වාමින් වහන්සේගෙන් දහම් අවවාදයන් ලබා දෙන්න. ජීවිතේට ප්‍රශ්න කරදර එකින් එක දිනෙන් දින වැඩි වෙනවා එන්නම. හැබැයි අපි ඒත් ජීවිතය අතහරින්නට පුළුවන් කමක් නැහැ. අපි ජීවත් වෙන්නට අවශ්‍යයි මේ සංසාර ගමනේදී. අපිට මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා මේ මනුෂ්‍යාත්මය බොහොම ඔබට ඔබේ ජීවිත ගමනට විතරක් නෙවෙයි සංසාර ගමනටම හොඳ වෙන්න, හොඳ යහපතක් කරගන්නට හැම වෙලාවෙම කටයුතු කරන්න කියන කාරණාව තමයි අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නේ. දැන් අද වර්තමානයේ අපිට දැක්කහම පින්වත් ස්වාමීන් වහන්සේ අපි ප්‍රශ්න කරදර තමයි බොහොම තැන්වල දකින්නේ. විශේෂයෙන්ම මේ තියෙන කොවිඩ් වසංගතයත් එක්ක තව තවත් පීඩනය අපිට දැනෙනවා. හිත හැම වෙලාවෙම ගැටෙනවා. සමාජයත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් ඔබේ පවුලත් එක්ක ඉන්න වැඩිපුර ඉන්න පවුලේ අයත් එක්ක ගැටෙනවා ඇති. නොරිස්සුම් ගතිය ඇති වෙනවා ඇති. එහෙම නැත්නම් ඔබ වැඩ කරන කාර්යාලයේදී ඔබට ප්‍රශ්න කරදර එනවා ඇති. මේ හැම තැනකදීම අපිට තියෙන්නේ හිතේ නොසන්සුන් බවක්, ගැටීමක්. මේ දේවල් කොහොමද යථා තත්ත්වයට පත් කරගන්නේ, සමනය කරගන්නේ කොහොමද? ධර්මයේ තුලින් කොහොමද විසඳුමක් ලබා ගන්න කියන කාරණාව සම්බන්ධව තමයි අද යොවුන් දහම් වැඩසටහනේ අපේ ප්‍රධාන තේමාව කරගෙන ඔබට දැනුම්පත් කරන්නට, දහමින් අවවාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපිට වර්තමානයේදී ජීවිත නැති කර ගැනීම නැත්නම් ජීවිත හානි කර ගැනීම බොහොමයක් අසන්නට දකින්නට ලැබුණ පහුගිය කාල සීමාවදී මාධ්‍ය හරහා ඒ විදිහට ඇහෙන්නේ නැති කාරණාත් ඕනෑ තරම් නැති නිසා මේ ප්‍රශ්න කොහොමද මේ ජීවිතයක් නැති කරගන්නේ මේ අය යොමු වෙන්නේ ඇයි මේ ප්‍රශ්න අපිට දරා ගන්නට බැරි අපිට දරා ගන්නට අපි කොයි කාලේ ඉඳන්ද ප්‍රගුණ කරන්නට ඕන එහෙම නැත්නම් මොන වගේ දේවල්ද ජීවිතයේ ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්නට අපි ප්‍රගුණ කරගත යුතු කියන කාරණාව සම්බන්ධයෙන් දහම් අවවාදයන් ලබා දෙන්න තමයි අද දවසේදී යොවුන් දහම් වැඩසටහන ඔබට පිළින කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි ඇයි අපිට මේ තරම් අපේ සමාජෙත් එක්ක ගැටෙද්දී මේ දරා ගැනීම වලට මුහුණ දෙන්න බැරි? අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමු කොට අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් යෝන් දූ දරුවනි, ජීවිතයේ නොයෙක් හේතුන් නිසා අපේ හිතවල හටගන්න ලොකු ප්‍රශ්නයක් තමයි අද යෝන් දහම් වැඩසටහනේ මූලික තේමාව. එහෙම නැත්නම් මූලික මාතෘකාව බවට පත් වෙන්නේ මේ සමාජයේ ජීවත් වෙනකොට එපා වෙන ස්වභාවය, එහෙම නැත්නම් නොරිස්සුම, එහෙම නැත්නම් ගැටීම, මෙන්න මේ ස්වභාවය.
මේක විශේෂයෙන් තරුණ වයසේදී වැඩිදෝ කියලා හිතෙනවා අපිට සාමාන්‍ය සමාජය බලපුවමනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තරුණ වයසේ කිව්වහම අධ්‍යාපනය ලබන වයස සහ සාමාන්‍යයෙන් තරුණ වයසේ ගත කරන අයට ගැටෙන ස්වභාව හරි වැඩි. එහෙමයි. ඊළඟට නොරිස්සුම් ස්වභාවත් හරි වැඩි. ඊළඟ එක තමයි අර එපා වීම. එපා වීම කියන එක වේවා නොරිස්සුම කියන එක වේවා මේ කාරණේදී පින්වතුනි තේරුම් ගන්න ඕන එක එක්කෙනාට විවිධ බව. අන්න එතනින් තමයි මේක ලියා ගන්න පුළුවන් වෙන්නේ අපිට. එහෙමයි. මේක එක එක්කෙනාට විවිධයි. සමහරුන්ට එපා වෙන එක සමහරුන්ට එපා වෙන්නේ නැහැ. එහෙමයි. සමහරු ගැටෙන කාරණේට සමහර කෙනෙක් ගැටෙන්නේ නැහැ. එහෙනම් මේකේ තියෙනවා පුද්ගලික ප්‍රශ්නයක් නේ. ඒක තේරුණාද මම කියපු දේ? පුද්ගලානුබද්ධව වෙනස් මේක වෙනවා කියන පුද්ගලික ප්‍රශ්නයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගැටෙන කාරණේ එළියේ තිබුණා නම් හැමෝටම මේක එක විදිහට බලපාන්න එපෙයි. කොරෝනා තියෙනවා එළියේ. හැමෝටම බලපානවා. හැමෝම මාස්ක් දාන්න ඕන. නේ? හැමෝම ආරක්ෂා වෙන්න ඕන. හැමෝටම එකම බෙහෙතක් අනුමත කරනවා. එහෙමයි. මේක ගහගන්න මේක ගහගන්න රැකෙන්න කියලා. එතකොට කොරෝනා පොදු නිසා කොරෝනා කියන ප්‍රශ්නේ තියෙන හින්දා ඒක පොදුවේ හැමදෙනාට බලපානවා. නමුත් සමහරවිට ගැටෙන එක එකම ඔෆිස් එකේ එක්කෙනෙක් ගැටෙන එකට අනිත් එක්කෙනා ගැටෙන්නේ නැහැ. එහෙමයි. එක්කෙනෙකුට නොරුස්සනදී අනිත් කෙනාට නොරුස්සන්නේ නැහැ. එහෙමයි. එක්කෙනෙක් දුකටපත් වෙන පීඩාවටපත් වෙනදී අනිත් කෙනාට එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේකේ තියෙන්නේ පුද්ගලික දෝෂයක්. එහෙමයි. හදාගත යුත්තේ තමයි. එහෙමයි. මේක හරියට ලියා ගත්තාම තමයි අපිට තේරෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ බාහිරක නෙමෙයි අපේ ළඟයි කියලා. මොකද ප්‍රශ්නේ බාහිරට දැම්මොත් ශානක ප්‍රශ්නේ බාහිරට දැම්මා කියලා කියන්නේ ඉතින් තමන් පිරිසිදුයිනේ. එහෙමයි. තමන් හරි. තමන් හරි එළියේ ඇතමෙක්ගේ ක්‍රියාකාරකම් නිසා හෝ වචනයක් නිසා හෝ මේ මොකක් හින්දා හරි තමයි මට අවුල්. එහෙමනේ අපි හිතන්නේ. අපි නිදහස් වෙන්න තමයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ. අපි හැමතිස්සෙම බොහෝ වෙලාවට කතා කරන්නේ එළියට ඇඟිල්ල දික් කරලා. එහෙමයි. අපි කියනවා මේ අහවල්ලු හිටියේ නැත්තම් ඔය ආයතනයේ සේවා කරන්න අහවල්ලු හිටියේ නැත්තම් මං හරි ලස්සනට වැඩ ටික කරගෙන යනවා. අහවලා තමයි ඔක්කොම කරන්නේ කියනවා. අපි එහෙම කියන්නේ නැහැ. එහෙමයි. සමහරවිට ගෙදර මේ එකට ජීවත් වෙනකොට ගෙවල් වල ඉන්න ඉතින් 4-5 දෙනා මේ වගේ පොඩි කීප දෙනෙක් නේ. මේ කීප දෙනා අතරේ කවුරු හරි නැද්ද අපිට? හැමදාම මොකක් හරි අරුබුදයක්. එතකොට අපි මේ හැම එකක්ම බාහිරට දානවා. මේ බාහිරට දැමිල්ලෙන්මයි අපිට අපේ සැනසෙල්ල අහිමි වෙලා තියෙන්නේ. එහෙමයි. ඒ නිසා මේ කාරණේදී ඔන්න ඕක තෝරගත්තොත් අපිට විසඳුමක් තියෙනවා. ඒ කිව්වේ මොකද්ද තෝරාගත යුත්තේ? ප්‍රශ්නේ මගේ ළඟ තියෙන බව. ඒක නිහතමානීව පිළිගන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මගේ ළඟයි කියලා අපි පිළිගත්තොත් අපි ඒක නිහතමානීව තේරුම් ගත්තොත් අපිට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ සද්ධර්මයේ තුල බොහෝ ආකාරවලින් පෙන්වලා දීලා තියෙනවා. ඒ පෙන්වා දීපු මේ ලස්සන වටින ධර්මකාරණේ සිහියේ නගා ගන්න පෙර මම කල්පනා කළා මේ ශානකත් ආරම්භයේදී සිහිපත් කළා වගේම මේ ජීවිතය ඇතුලේ එක එක අභියෝග කරදර කංකටොළු එනකොට අනපේක්ෂිත ඒවා එනකොට ඒවත් එක්ක ගැටෙන්න සිද්ධ වෙනකොට තමයි මේ ඔක්කොම දේවල්. අපි සමහරවිට හිතනවා ශානක මේ අපේ ජීවිතේටමනේ මේ කරදර තියෙන්නේ. එහෙමයි. මොකද්ද මේ වදේ? අපි එහෙම හිතනවා. සමහරවිට ළඟ ගෙදර ගැන කී අපි අපේ ගෙදරට බයිනවා. අර මිනිස්සු හොද්දට ඉන්නවා. මොකද්ද මේ වදේ? ඇයි අපිටම මේ සැනසෙල්ල ඉන්න බැරි? එහෙමයි. ඊට පස්සේ අපි සමහරවිට ආයතනික වශයෙන්මුත් ওই වචනෙම කියනවා. මේ ආයතනවල මිනිස්සු හරි සනීපෙට රස්සා කරගෙන ඉන්නවා. මේ අපේ තැනමනේ අවුල. අපි මෙහෙම කතා වෙනවා. අපි ප්‍රශ්නේ කියලා ගන්නවා මේ පුංචි දේවල් ගොඩක්. සමහරවිට ශානක ඒ අරගන්න ඒ ප්‍රශ්නේ විදිහට අරගන්න දේ මහා බරපතලට ගත්ත අය. ඇත්තම අපිට අහන්න දකින්න ලැබුණා මේ කාලවකවානුවේ ගොඩාක් සියදිවි හානි කර ගැනීම මේ වගේ තැන් කරාම තමන්ගේ ජීවිතය අරගෙන යනවා. එහෙමයි.
ඇතැන් කෙනෙකුගේ ප්‍රශ්න බාහිරින් බලපුවාමත් බරපතලයි. බාහිරින් බලපුවාමත් අපිට පේනවා මේ ප්‍රශ්නේ නම් ටිකක් බරපතලයි කියලා. එහෙමයි. හැබැයි බරපතල ප්‍රශ්නයකට උනන් ඒ අයට තීරණයකට නොයැලබී ඉන්න තිබුණා සියදිවි හානි කරගන්නවා කියන එකට. මොකද හේතුව මනුස්ස ජීවිතය දුර්ලභයි. නමුත් ඔය මිය යන බොහෝ දෙනෙක් දන්නේ මනුස්ස ජීවිතය දුර්ලභ බව. එහෙමයි. ඊළඟට අපිට සමහර ඒවා දකින්න ලැබුණා මේ මහා බරපතල ප්‍රශ්න නෙමෙයි. මේ පුංචි දෙයක්. ඒ පුංචි දේ මහා ලොකුවට අරගෙන එයා ඒකෙදිත් ගන්න තීරණය තමයි මම මගේ ජීවිතය තොර කරගන්නවා. මම මගේ ජීවිතේ තොර කරගෙන හරි මට පීඩා කරන අයට පාඩමක් උගන්වනවා. ඔන්න ඔය වගේ මහා ලාමක ගණයේ කල්පනා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න පින්වතුනේ පින්වත් දරුවනේ ලාමක දෙයකින් ලාමක ගණයේ දෙයකින් නම් කවදාවත් ඔබට උසස් තත්වයකට ජීවිතේ දියුණුවකට අභිවෘද්ධියකට ඉහළ තැනකට අරගෙන යන්න බෑමයි. ඒක වෙන්නේ නැහැ. ලාමක දෙයකින් ලාමක දෙයක්ම ලැබෙනවා මිසක් දුර්වල දෙයකින් දුර්වල දෙයක්ම ලැබෙනවා මිසක් උසස් දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයට අපි එකතු කරගත යුත්තේ පොඩ හරි උසස් දේවල්. ඒ එකතු කරගත්ත කෙනා ලෝකේ බබලනවා. එහෙමයි. ඒ බබලනවා කියන එක තේරෙන්න ශානක අපි අද ආරම්භයේදීම කල්පනා කළා මේ වීඩියෝ පටයක් පෙන්වන්න. ඇත්තටම ඒ වගේ ලෝකේ අභියෝග ඉස්සරහා ශක්තිමත් වෙච්ච මිනිස්සු වෙනුවෙන්ම ආරම්භ වෙච්ච තරගයක් තමයි පැරා ඔලිම්පික් කියලා කියන්නේ. සමහරවිට මේ පින්වතුන්ලා මේ පින්වත් දරුවෝ මේ ඔලිම්පික් තරගයේ නරඹන්නේ නැති. ඒ තරගාවලිය නරඹනකොට ඔබ දකින්න ඇති ශාරීරික වශයෙන් අඩුපාඩු සහිත අය තරග වදින හැටි, ජයග්‍රහණය කරන හැටි, ජයග්‍රහණයෙන් කුල්මත් වෙන හැටි, සහභාගීත්වයෙන් සතුටු වෙන හැටි එහෙම දකින්න ඇති. ඔබට සමහරවිට කල්පනාවක් එන්න නැති වෙති අපිට වඩා අඩුපාඩු තියෙන මිනිස්සු නේද මේ කියලා ඔබට හිතෙන්න නැති වෙති. මේ අපිට වඩා කොච්චර අඩුපාඩු තියෙන සමහරවිට දෙපා නැති අය. එහෙමයි. ලස්සන රූප නැති අය. එහෙම ගොඩක් අඩුපාඩු තියෙන අය. දැන් අපි ගත්තොත් එහෙම මේ පැරා ඔලිම්පික් තරගය ගැන අපි කතා කරද්දී අපිට අමතක කරන්න බෑනේ අපේ රටේ ක්‍රීඩකයා. එහෙමයි. දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවා මේ මාතෘ භූමිය වෙනුවෙන් මාතෘ භූමිය රැක ගැනීම වෙනුවෙන් සටන් වදිනකොට 2008 වර්ෂයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා ඔහුගේ වම් අත ආබාධිත තත්ත්වයට පත් වුණා. හැබැයි වම් අත ආබාධිත තත්ත්වයට පත් වුණාට ඔහුගේ ජීවිතේ ආබාධිත තත්ත්වයට පත් වුණේ. ඔහුට යලි යුද්ධයට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් ඔහු තමන්ගේ ජයග්‍රහණය වෙනත් පැත්තකින් හොයාගෙන ගියා. බලන්න අද ලෝකයක් ඉදිරියේ මේ මාතෘ භූමිය ඔසවා තබන්න. ඇත්තම අපි දර්ශනපට අපි දැක්කා මාධ්‍යයේ ඔහු රන් පදක්කම ලබන මොහොතේ. එහෙමයි. අපේ මාතෘ භූමියේ ජාතික ගීය වැයෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ශ්‍රී ලාංකේය ජාතික ගීතය ඔලිම්පික් කුලලකදී මේ වෙන්නේ. ඉතින් එතකොට ඒක බලාගෙන හිටපුවම අපිටම කොච්චර අභිමානයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකම දැනනද? එහෙමයි. ඒ නිසා ඔහු හෙල්ල විසිකිරීමේ තරඟාවලියේදී අපේ රටට රන් පදක්කමක් අරගෙන ආවා ලෝක වාර්තාවකුත් පිහිටුවමින්. ඉතින් මේ තමයි ජීවිතේ ජය ගන්න මිනිස්සු. ජීවිතේ දිනුවේ දුර්වල දෙයක් මූලික කරගෙන නෙමෙයි. තමන්ගේ ජීවිතේට ගොඩක් අභියෝග ප්‍රශ්න එද්දී ඒ හැම එකක් ඉස්සරහම ඒ අභියෝගයට අභියෝග කරන්නට චින්තන රටාවක් ශක්තියක් ඒ අයට තිබුණා. ඒ අයයි ලෝකේ දිනුවේ. මේ පුංචි ඒවාට එල්ල ගන්න අයට ලෝකේ දිනන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළමුවෙන් මේ දර්ශන පටේ නරඹන්න. ඉලක්කයක් ලැබූ දෙන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම අවසානයේ ජයග්‍රහණයක් ගෙන දෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒත් ජීවිත අභියෝග තියාගෙන ජීවිත සටනට මුහුණ දීම නම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අත්හරින තැන් ඔව් ඔබේ ජීවිතය ඕන තරම් මග හැරුණු තැන් ඔව් ඕන තරම් ඇති.
ඒත් අත් හරින්න 1000ක් හේතු තියෙද්දි දේවල් අත් නොහරිනව නම් එතන තියෙන්නේ ජයග්‍රහණයම විතරයි. ඔබ හිතාවි මමත් ජීවිත අභියෝග තියාගෙන සටන් කළ කෙනෙක්. හැබැයි මම පැරදුනා කියලා. නැහැ. ඔබ කවදාවත් පරදින්නේ නැහැ. මොකද ජය පරාජය තීරණය වෙන්නේ ඔබේ ඔය උත්සාහයත් එක්ක. පහුගිය දිනවල ආරම්භ වුණා පැරා ඔලිම්පික් තරගය. ආබාධිත පිරිස් වෙනුවෙන් වෙන් කළ ලෝක ක්‍රීඩා සංග්‍රාමය. ඔබ දැක්කද අත්පා අහිමි වුණ මිනිස්සු, ගොඩක් ආබාධ එක්ක ජීවත් වුණ මිනිස්සු. හැබැයි ඔබ දකින්න ඕනම දේ ඒ අහිමිවීම නෙවෙයි. අහිමිවීම හිමිවීමක් කරගත්තු දක්ෂතාවය, උත්සාහය. කොච්චර අත්හරින්න හේතු තියෙනවද? ඒත් බලන්න ඉලක්කයට පන්දුව යොමු කරන හැටි. මහා දිය කඳක් දෙබෑ කරමින් පිහිනා යන හැටි. ජීවිතය ගත කරන අපි හැමෝටම තියෙන්න ඕනේ මේ වගේ උත්සාහයක්. අමතක කරන්න බැහැ අපේ රටේ ක්‍රීඩකයා පැරාලිම්පික් තරගයකදී අපේ රටට ලැබුණු පළමු රන් පදක්කම. එදායි රන් පදක්කමත් එක්ක ලෝකයේ මැස අපේ රටට යොමු වුණා ශ්‍රී ලංකා මාතා ජාතිකකීය ලෝකයේම පැතිරුණා. ඔහු ලෝක වාර්තාවක් අපේ රටේ ඉදිරියෙන් තැබුවා. විශේෂත්වය ඔහු රට වෙනුවෙන් සටන් වැතුණු වීරෝතාර රණවිරුවෙක්. 2008දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඔහුගේ වම් අත ආබාධිත තත්වයට පත්වනවා. ඔහු ජයග්‍රාහකයෙක්. රන් පදක්කම කරපැළඳූ පමණින් නෙවෙයි, ලෝක වාර්තා තැබූ පමණින් නෙවෙයි, ජීවිත අභියෝග එක්ක සටන් කළ නිසා. මිනිස්සුන්ට තමයි බාධකෙන් ජීවිත ඉස්සරහට යන්න බෑ කියලා කී දෙනෙක් ආපස්සට අඩිය තියෙනවද? ඒත් මේ දර්ශන, මේ සටහන් ඔබට කියලා දේවි ජීවිත අභියෝග එක්ක සටන් කරන හැටි, ජීවිතයත් නොහරින හැටි, සැබෑ ජයග්‍රහණය කියන්නේ මොකක්ද කියන එක. ඉතින් තාමත් ඔබ නොලැබුණු දේවල් ගැන හිතනවද? ඒ දේවල් ගැන පසුතැවෙනවද? මේ කතා කරන්නේ ඔබට. නැගිටින්න. බිඳුණු වැටුණු වෙන්නුණු තැන්වලින්ම නැගිටින්න. කලින් කිව්වා වගේම රත්තරන් කර පළඳින්න ඕනේ නැහැ. ඒත් ඔබ තමයි ජයග්‍රහ. ජීවිතය දිනන්න මොනතරම් දේවල් නැති වුණත් පුළුවන්. කොයිතරම් දේවල් අඩු වුණත් අපිට ජීවිතය දිනන්න හරි තැනකින් හිතුවොතින් පුළුවන් කියලා හිතෙනවා. දිනේෂ් විතරක් නෙවෙයි, දුලාන් කොඩිතුවක්කුත් අපිට සිහිපත් කරගන්නට ඕනේ. පසුගිය පැරා ඔලිම්පික් ක්‍රීඩා වලදී ඔහුටත් හැකියාව ලැබෙනවා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගන්න. මේ ක්‍රීඩකයන් දෙදෙනාම ජීවිතයේ දිහා බලපු ආකාරය, බලපු තැන, ඔවුන්ගේ ජීවිතයේ වැටුණු තැනකින් ආපහු ජීවිතේ නැගිටින්නට හිතපු තැන. ඒ නිසා අපේ ලාංකිකයන්ට ලොකු පාඩමක් කියලා දෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තම අපි මේ කාරණේදී මූලිකව සිහිපත් කරන්න කල්පනා කළේ අපේ ජීවිතේ අපි යම් උසස් තැනකට අරගෙන යනවා නම්, එහෙම නැත්නම් අපි අපේක්ෂා කරන්නේ හැමදෙනාම අපේක්ෂා කරන දේ ශානක සැනසෙල්ල. එහෙමයි ස්වාමීන්. ඔය සැනසෙල්ල අපේක්ෂා කිරීමත් එක්ක තමයි අර ඝට්ටන හට ගැනීම. මේ හැමදේම තියෙන්නේ. ಜಾති ભેද නැහැනේ සැනසෙල්ලට. ආගම් ભેද නැහැ. කුලමල ભેද නැහැනේ. එහෙමයි. අපි මනුස්ස වර්ගයේ විදිහේ මිනිස්සු විදිහට ભેදයක් නැතුව ආස කරන දෙයක් සැනසීමෙන් ඉන්න. එහෙමයි. හැබැයි සැනසීමෙන් ඉන්න ආස කරාට අපි හිතන රටාවම, අපි කල්පනාවට එකතු කරගන්න දේවල්ම සමහරවිට අපේ සැනසීම අහිමි කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සැනසෙල්ල උපදවන සද්ධර්මයේ තුන. බුදුරජාණන් වහන්සේට නමකුත් කියනවානේ සැනසිලි දායකයන් වහන්සේනේ. එහෙමයි. ඒ සැනසිලි දායකයන් වහන්සේගේ සද්ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ සනසවා ගන්න උවමනා කරන ලස්සන ධර්ම බොහෝමයක් දේශනා කළා. මූලිකව අපි මේ අද යොවුන් දහම් වැඩසටහනේදී පින්වතුන්ලාට සිහිපත් කරන්නේ මේ එකට ඉන්න අයත් එක්ක ඉද්දී උපදවාගත යුතු වටින ගුණධර්ම කීපයක් ගැන. ඒකට හේතුව තමයි ශානක ඔය ගෙවල් වල ඉද්දී ඇතිවෙච්ච අරගල වලින්ම තමයි මේ කාලේ අපිට නොයෙක් දේවල් අහන්න ලැබුණේ. සමහරවිට දුව පුතා අම්මත් එක්ක ගැටෙනවා. දැන් මේ කාලේ කොරෝනා හින්දා ගෙදරමනේ. එහෙමයි. ගෙදරමයි. ඉතින් ගැටෙනවා. ඒ ගැට්ටනෙත් එක්ක තමයි සමහරවිට අර සියදිවි හානි කර ගැනීම වගේ ලොකු ප්‍රශ්නයක් දක්වාම අරගෙන යන්නේ. සමහරවිට ස්වාමී භාර්යාව විදිහට නීත්‍යානුකූලව එකතු වෙලා ඉන්න දෙන්නට ගැටෙනවා. අපිට සමහරවිට අහන්න ලැබුණා මේ කොරෝනා කාලවකවානුවේ දෙන්න තරහ වෙලා. ඉතින් මාසේ 2 කතා කරන්නේ නැතුව ගෙදර ඉන්නවා. එතකොට මේ කොරෝනා නිසා මේක හිර වෙලා එකවදයක්.
ඒ හිරවෙච්චි මේ පුංචි ගේ පොඩ්ඩේ ඒ දෙන්නත් තරහ වුණොත් බලන්න ගිනි කබලක ඉන්නවා වගේ ජීවිත. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ජීවිතේ සැනසිලි සුවයක් හොයන හැම දෙනාටම අද මේ ඉගෙන ගන්න කාරණා ටික වැදගත් වේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට එකට ජීවත් වෙනකොට ඇත්තම භික්ෂුන් වහන්සේලා පවා එකට විහාරවල වැඩ ඉන්නවනේ. දැන් ඒ කාලේ ගත්තත් අද කාලේ ගත්තත් ඒ කාලේ නම් අපිට අහන්න ලැබෙනවා ශානක ලොකු සංඝ පිරිස්. දැන් අද කාලේ අපිට එතරම් සංඝ පිරිස් එක තැනක වැඩ වාසය කරනවා දකින්න නැහැ. එහෙමයි. ඒ කාල දහස් ගණන් සංඝ පිරිස් එකට ඉඳලා තියෙනවා. එතන එකම විහාරයක එකම සේනාසනවල සමහර වෙලාවට තනි කුටි එක්ක ශාලා විදිහට තියෙන කුටි. එහෙම තමයි සංඝ පිරිස් වැඩ හිටියේ. එහෙමයි. ඒ ඉද්දි හරියට හටගන්න දෙයක් තමයි ඔය ඝට්ටනේ කියන එක. ගැටෙනවා. රුස්සන්නේ. එක්ක ක්‍රියාකාරකම් රුස්සන්නේ. එක්ක වචන රුස්සන්නේ. එක්ක ඒ කෙනාගේ ආකල්ප රුස්සන්නේ. මොනවා හරි ප්‍රශ්න එනවා. එහෙමයි. ප්‍රශ්නේ ආවට පස්සේ අපි හැම තිස්සෙම කරන එක. අපි එළියට ඇඟිල්ල දික් කර ඉන්නවා. අහවල්ලු මෙහෙම කළා. අසවල්ලු නිසා මේ ප්‍රශ්නේ. අපි ඔක්කොම එළියට දදා ඉන්නවා. එළියට දැමීම වැරදි. අරුබුදේ තියෙන්නේ තමා ළඟ නම්. ලෙඩේ තියෙන්නේ තමා ළඟ නම්. අසනීපේ තියෙන්නේ තමා ළඟ නම්. බෙහෙත් කළ යුත්තේ කාටද? තමාටයි. එහෙමයි. සුවපත් වෙන්න නම් බෙහෙත කළ යුත්තේ තමාටයිනේ. එහෙමයි ස්වාමීනි. ආන්නේ බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ ආකාර පහකට. ගැටෙන හිත දුරු කරගෙන හිත සැනසෙල්ලට පත් කරගන්න ආකාර පහක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් කෙනෙකු කෙරෙහි ඔබේ හිත නිතර ගැටේ නම් ඒ පුද්ගලයා කෙරෙහි හටගන්නා ඔබේ ඝට්ටණය. එතකොට ඝට්ටණය කොහෙද තියෙන්නේ? තමන් ළඟ. ඒ ඝට්ටණය දුරු වීම පිණිස ඒ පුද්ගලයා මුල් කරගෙන මෛත්‍රිය වඩන්න. අර ගැටෙන විදිහට හිත ඉන්න එක තමයි දුර්වලකම. ඒ දුර්වලකම වෙනුවට අපි ආදේශ කරනවා වටිනා දෙයක්. ඒ වටිනා දේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය එතෙන්ට දාගත්තොත් වටිනා දෙයකින් වටිනාකමක්ම උපදිනවා. දැන් අපි ගත්තොත් ශානක මේ ලෝකේ තියෙනවා රනින් කරපු මාල. එහෙමයි. රන් මාලේ. ඊළඟට මේ ලෝකේ තියෙනවා ඉමිටේෂන් මාල. එතකොට මේ රන් මාලය කියන එකේ අන්තර්ගතයත් රත්තරන්මයි. ඉමිටේෂන් කියන එකේ රන් වගේ පේනවා. හැබැයි අන්තර්ගතේ බොහොම දුර්වල එකක්, ලාමක එකක්. ඒකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ලැබුණත් බොහොම తాවකාලික වටිනාකමක්. මිනිස්සෙක් බාහිරින් දකින්නකම් විතරයි ඒක ගැන නිකන් රැවටිලා ඉන්නේ. සමහරවිට කෙනෙක් බෙල්ලේ දාගෙන ඉද්දි හරියට සන්තෝෂින් ළඟට ගිහින් කියනවා "ෂා හරි ලස්සන මාලයක්. රත්තරන්ද?" කියලා අහනවා. එතකොට අරයා කියනවා නෑ මේක මේ ඉමිටේෂන්. කිව්ව ගමන් අර ප්‍රසාදේ නැතු වෙනවා. එතකොට ඒක తాවකාලිකයි. දුර්වල දෙයකින් උපදව ගන්න බැබලීම తాවකාලික එකක්. අපි දකිනවනේ ගොඩාක් සමාජ මාධ්‍යවල එහෙම ගොඩාක් මේ ලාමක දේවල් වලින් ප්‍රසිද්ධියක් හැදෙනවා. ලාමක දේවල් ව්‍යාප්ත වෙලා යනවා. එක දිගට පිරිස කාලයක් බලනවා. හැබැයි ඒක එහෙම පුස්සක් වගේ නැත වෙනවා. ටික කාලයයි තියෙන්නේ. හැබැයි වටිනා දෙයක් වටිනා දෙය වටින නිසා ශානක කවදාවත් වටිනාකම නැති වෙන්නේ. එහෙමයි. ඒක වටින දෙයක්. ඒ වටිනාකමක් සහිත දේ අපේ ජීවිතේට හැමතිස්සෙම සුළු හෝ වටිනාකමක් එකතු කරනවාමයි. මේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අර ගැටීම කියන දුර්වලකම අයින් කරගෙන එතෙන්ට එකතු කරගන්න කිව්වා මෛත්‍රිය. මේක තියෙන්නේ පින්වතුනේ හිතන රටාවේ. අපි තව කෙනෙක් ගැන ගැටීමම වැඩි වෙන විදිහට හිතනවා. මේ පුද්ගලයා මෙසේය මේ පුද්ගලයා මට මෙසේ කියන ලද්දේය මේ පුද්ගලයා මට ඔරවන ලද්දේය මේ පුද්ගලයා මා දෙස රවා බැලුවේය මේ පුද්ගලයාගේ ආකල්ප මෙසේය. අපි එහෙම හිතනවා. ඔන්න එකට ගෙදර ඉන්නකොට හිතනවා මේ මටමයි හැමතිස්සෙම කෑ ගහන්නේ. අපි හිතනවා. ආයතනයේ කටයුතු කරද්දිත්
මෙයා මේ මගෙත් එක්කමයි එල්ලෙන්න එන්නේ. අපි එහෙම හිතනවා. එහෙම හිතන්න ඒ කෙනාව තව තවත් නොරුස්සනවා. ඒ කෙනාව දකිද්දීත් අපිට බලවත් වෙහෙසක් එනවා. ඒ කෙනාව හදිසියෙ හීනකින් හරි අපි දැක්කත් කියනවා හප්පු කාලකන්ණි හීනයක් දැක්ක කියලා. එහෙමයි. ඒ කියන්නේ ඒ කෙනාව සම්පූර්ණ ජීවිතේ අප්‍රසන්නම කෙනෙක් බවට පත් වෙනවානේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නෑ. ඒ ක්‍රමයට හිතින් එක නවත්තලා මෛත්‍රී සහගතව මේ පුද්ගලයා ගැන හිතන්න පටන් ගන්න කියනවා. අනේ මේ කෙනා සූපත් වේවා. අනේ මේ කෙනා නිදුක් වේවා. අනේ මේ කෙනාට මේ සැනසිලි සුවයක්ම ලැබේවා. අපි ওই වගේ හිතුවිලි හිතනවා. එතකොට මේකේ තියෙන ශානක හිතන විදිහ. එහෙමයි. අරක කරන්නෙත් හිතෙන්. මේ යහපත් වූ දේ කරන්නෙත් හිතෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ විදිහට හිතන්න පටන් ගත්තට පස්සේ අර ඝට්ටනේ දුරු වෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයයි. කෙනෙක් කොයි විදිහට කල්පනා කරන්න ගත්තොත් කාලය එයාගේ ඝට්ටන හිත ගැටීම දුරු වෙලා යනවා නැති වෙලා යනවා. මේ ධර්මය මේක අසිරියක්. මේ අසිරිය කෙනෙකුට තේරෙනවා මේක ටිකක් හරි පුරුදු කරන්න පටන් ගත්තොත්. ඒ නිසා ඔන්න ඔබට ගැටෙන දුක් වෙන නොරුස්සන හිත නිතර හට ගන්නවා නම් ඔබ පුරුදු කරන්න පටන් ගන්න මෛත්‍රිය පුරුදු කිරීම. මේක අපි යෝජනා කරනවා තමන්ගේ නිවසේ ඉඳලා පටන් ගන්න. තමන් ළඟම ඉන්න අයත් එක්ක. ළඟම ඉන්න අයට මෛත්‍රී කරන්න පටන් ගන්න. ළඟම ඉන්න අයත් එක්ක නොගැටී ඉන්න පටන් ගන්න. ගොඩාක් එකට ඇසුරු කරන අයත් එක්ක නොගැටී ඉන්න පටන් ගන්න. ඒ උදෙසා ඔබ මෛත්‍රිය කියන සුන්දර ගුණය පාවිච්චි කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි කෙනෙක් ගැන ගැටුණු හිතක් නිතර හටගන්නවා නම් ඒ කෙනා කෙරෙහි ඒ ගැටීම දුරු කරගන්නට කරුණාව පුරුදු කරන්නත් පුළුවන්. කරුණාව පුරුදු කරනවා ඒ කෙනා වෙනුවෙන් අර ගැටෙන එක හිතට එන්න නොදී. අපි ඒ කෙනා ගැන හිතනවා මෙයා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා. අන්න එහෙම හිතනවා. ඒකට කියනවා කරුණා චිත්තය. සාමාන්‍යයෙන් තමන්ගේ හිත ගැටෙනවා නම් කෙනෙක් ගැන එතන අමාරුම එක තමයි කරුණාව පුරුදු කරන එක. මොකද අපි හිතනවා ওই පුද්ගලයාට නම් හරියන්න එපා. ওই පුද්ගලයාට දුකක් පීඩාවක් මේ ওই පුද්ගලයාට සැනසෙල්ලක් නම් එන්න එපා. ওই පුද්ගලයාගේ ජීවිතේට පහසුවක් නම් එන්න එපා. එහෙමනේ හිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත හැසිරෙන විදිහ මුළුමනින්ම අවබෝධ කරපු ශාස්ත්‍රූන් වහන්සේ ශානක එක අවස්ථාවක දේශනා කළා මහණෙනි ගැටෙන පුද්ගලයා Taman ගැටුණු කෙනාගේ නින්දටවත් කැමති නෑ. එහෙමයි. ඒ කියන්නේ මේ පුද්ගලයා සැනසෙල්ලේ නිදා ගන්නවට කැමති නෑ කියනවා. හිතින් හිතනවා කියනවා ওই පුද්ගලයාට නිින්ද යන්න එපා. ওই පුද්ගලයාට සුවසේ නිින්ද යන්න නම් එපා. එහෙමයි. ඉතින් එහෙමනේ මේ හිතක් හැසිරෙන්නේ. එතකොට හිත වැඩිපුර හැසිරෙන්නේ පින්වතුනේ පින්වත් දරුවනේ ලාමකේ එක ASCII. ලාමකේව ඔස්සේ මේ හිත දුවනවා. ඒ හිත එහෙම දුවනකොට ඒකට අනුරූපව දුවන්න පටන් ගත්තොත් එහෙම අපිත් අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ? ජීවිතේ ලාමක වෙනවා. අපි ඒ වෙනුවට මේ හිතට හුරු කරන්න ඕන වටින දේවල්. හරියට කැලෑ සතෙක්ව අල්ලාගෙන ඒ සතාට අපි ටික අපිව හුරු කරන්නේ. අපි හිතමු මේ බාහිර සතෙක් අපි අල්ලගෙන එනවා. දැන් මුලින්ම හොරතෙලෙක් පාරේ ඉන්න සතෙක්ව අපි ගෙදරට අරගෙන ආවත් ඌට එකපාර අපි හුරු නෑනේ. එහෙමයි. අපි ඌට කන්න බොන්න දීලා ඌව ලං කරගෙන ඌට මේ හොරතෙලේ දක්වනකොට ආදරේ දක්වනකොට ඌ ටික අපිට කිට්ටු වෙනවා. එහෙමයි. සමහර ලාවට ඒ කිට්ටු වෙන සතාට ඊට පස්සේ අපිව නැතුව බැරු වෙනවා. එහෙම මට්ටමකට මේ සතා සම්පූර්ණයෙන් හුරු වෙනවනේ නේ. ඕන් ඔය වගේමයි හිත. හිත කියන්නේ නිකන් අයාලේ යන සතෙකුටත් වඩා දරුණු එකක්. අයාලේ යන සතාටත් වඩා මේක අයාලේ. ඒ බඳු හිත ලාමකෙව්ව අසීම දුවන්ට දඟලනකොට
අපි උත්සාහවත් වෙන්න ඕන ඒ ලාමක බවින් හිත ගලවා ගන්න. ඒ උදෙසා පාවිච්චි කරන්න පුළුවන් මෛත්‍රිය, ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් කරුණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කෙනෙක් ගැන නිතර හිත ඝට්ටණයටපත් වෙනවා නම් ගැටෙන හිත දුරු කර ගැනීම පිණිස උපේක්ෂා චිත්තය ඔහු කෙරෙහි පිහිට විය යුත්තේය. උපේක්ෂාසිත උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙනවා ඒ කෙනා සම්බන්ධයෙන් අර අපි යම් දෙයක් අපේක්ෂා කරනවාද? අපේක්ෂාව කියන තැනට ශානක අපි එකතු කරගන්න මොකද්ද? උපේක්ෂාව. එහෙමයි. අපි කොහොම ලබන්නද? අපි කොහොම ලබන්නද බාහිර කෙනෙක් අපිට ඕන විදිහට සකස් වේවා කියන දේ? අපි කොහොම ලබන්නද බාහිරින් වචන අපිට ඕන විදිහට මහන්න ලැබේවා කියන දේ? එහෙමයි. උපේක්ෂාව හරීම සැප සහගත එකක්. සැපසැනසිල්ල යම් තැනක නැති වෙනවා නම් බලන්න ඔබේ නැති වෙලා ඇති උපේක්ෂාව. එතෙන් ඔබ ආදේශ කරගන්න උපේක්ෂාව ඔබට යලි ලැබේවි සැපය සැනසිල්ල. හරිම සුන්දර කාරණාවක් ඒක. එහෙමයි. දැන් මෛත්‍රී කරුණාව වගේ එකක් කෙනෙකුට හුරු කරගන්නවා කියන එක අර මේ වෙහෙස කර කටයුත්තක් බවට පත් වෙනවා. මොකද අනික් පැත්තනේ කරන්න තියෙන්නේ. එහෙමයි. එන්නේම කේන්තිය. එහෙමයි. කේන්තිය වෙනුවට අපි මෛත්‍රිය පුරුදු කරගන්න ඕන. එන්නේම ඒ කෙනාට ශාප කරන හිතුවිලි. ඒ වෙනුවට අපි කාරුණික හිතුවිලි එකතු කරන්න ඕන. එහෙමයි. ඊළඟට ඒ කෙනා සම්බන්ධයෙන් දැක්කත් නොරුස්සන අපිට ඒ කෙනා කෙරෙහි මේ වගේ හිතුවිලි පවත්වන්න යනකොට යම් වෙහෙසක් වෙන්න පුළුවන්. හැබැයි උපේක්ෂාවට ආවනම් හරි ලේසි. එහෙමයි. ඒ කෙනා යම් දෙයක යම් පාරක යනවාද ඒක ඒ කෙනාටම වේවා. අපි ගත්තොත් ඡානක හැම දෙයකටම මේ ගැටන හටගන්නේ ඒ කෙනා කරන අකුසලයක් හෝ එහෙම දෙයක් මුල් කරගෙනම නෙවෙයිනේ. සමහරවිට ඔහුගේ ක්‍රියාකාරකම අපිට තමයි හරියන්නේ නැත්තේ. එහෙමයි. එයා බොහොම හොඳ කෙනෙක්. එයා බොහොම හොඳ කෙනෙක්, යහපත් වචන කතා කරන කෙනෙක්. හැබැයි අපි සමහරවිට ගැටෙනවා කතාව වැඩි. නිතර කතා කරනවානේ හරි කරදරේ කියලා. අපි එයාට එහෙම ගැටුණාට සමහරවිට එයාගේ නිතර කතා කරන ස්වභාවයම තව කෙනෙකුට ප්‍රියයි. අනේ ඒක නා හරියට කතා කරන කෙනෙක් හරි ෂෝක්. එහෙම අල්ල ගන්නවා. එහෙනම් අපිට තේරෙනවා අපි කල්පනා කරන විදිහ තමයි වැරදිලා තියෙන්නේ. අපි එතෙන් එන්න ඕන උපේක්ෂාවට. මම ඉතින් කොහොමද බාහිර මිනිස්සේ බාහිර දෙයක් මට ඕන විදිහට ලබන්නේ කොහොමද? අන්න එතෙන් ආපු ගමන් හරි සනීපයි. හරිම සුව පහසුයි. අපි ගත්තොත් වාහන අරගෙන මේ ගොඩාක් පෞද්ගලිකව වාහන තියෙන අය තමන්ගේ වාහනේ අරගෙන පාරේ යන්නේම ශානක ගැටුණු හිතකින්. එහෙමයි. ඇයි එයාට යද්දී පාර තොට එයාට ඕන විදිහටම තියෙන්න ඕන. ඒක අපි දැකලා තියෙනවනේ සමාජයේ හරියට තියෙන ප්‍රශ්නයක්නේ. ස්වාමීන් වහන්සේ තමන් තමයි නිවැරදිම කියලා හිතාගෙනත් ඉන්නවා. ඔව් තමන් පාරේ යනකොට මේ තමන් හැර අනිත් ඔක්කොම වැරදි. එහෙමයි. ලෝකෙන් වැරදියට පේනවා පදිකයොත් වැරදි, අනිත් රියදුරු මහත්තුරුත් වැරදි. ඉතින් ඒ අයට බැන හරිම ගැටුණු කුපිත වෙච්ච හිතකින් යන්නේ. ඇතිම හරි භයානකයි ඒක. මොකද රියානතරක් වගේ එකක් සිද්ධ වෙනකොට අපිට ඒ සිද්ධ වෙන විදිහ කියන්න බෑ. සමහරවිට තමන් හොඳට වාහනේ පරිස්සමින් අරගෙන ගියා බාහිරින් කෙනෙක් ඇවිල්ලා හප්පලා අපිට අනතුරු කරන්න පුළුවන්. එහෙමයි. එතකොට එහෙම ජීවිතයක් අපිට තියෙද්දී අර වගේ නොරුස්සන ස්වභාවයකින් පාරේ යනවා කියන එක හරි භයානකයි. එහෙමයි. ඒකට බොහොම හොඳ එකක් උපේක්ෂාව. තමන් හරි දේ කරා නම් ඇති. අනිත් අය සම්බන්ධයෙන් උපේක්ෂාවටපත් වෙන්න. ඒක එක ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙමත්. මේ ක්‍රමෙත් අපිට අපේ හිත තැම්පත් කරගන්න හරි පහසුවක්. ඒ මොකද්ද? අසති අමනසිකාර. සිහි නොකර සිටීම, මෙනෙහි නොකර සිටීම. බලන්න මේ ධර්මයන් කියවනකොට ශානක අපිට තේරෙනවා භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මය කොයි තරම්නම් අසිරිමත්ද. මේක අකාලිකයිනේ. අදටත් මේ ටික කරොත් ශානක සැනසෙල්ල ඉන්න පුළුවන්. එහෙමයි. සාමාන්‍යයෙන් ගැටීමක්, නොරුස්සන ගතියක්, එපාවීමක් යලි එන්න ඒක වැඩෙන්න හේතුව තමයි නිතර අර ප්‍රශ්නේ මෙනෙහි කරන එක.
අර කවුරු හරි බැන්නට පස්සේ ඒකමයි හිතේ. බයිනකොට මූණ තිබ්බේ මේ විදිහට, ඇස් තිබ්බේ මේ විදිහට, කතා කළේ මේ වචන. එහෙමයි. ඔක්කොම එකක් නායර දසමෙන් දසමේ මතක තියාගන්න. එහෙමයි. නැවත නැවතත් ස්වාමීන් වහන්සේව මෙනෙහි කරනවා. ඒකමයි සිහි කරන්නේ. එහෙමයි. අපි කියන්නේ පැසවනවා කියලා. එහෙමයි. ඒකම හිතේ පුරුදු කරනවා. ඒකම හිතේ පුරුදු කර කර ඒකෙන්ම වද වේදනා විඳිනවා. ඒක අර හොඳ සිහි කල්පනාවෙන් හිටපු කෙනෙකුට නම් තේරෙනවා තමන් අහිමි කරගත්තේ තමන්ගේම සුවය බව. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැති කෙනා ඒ සුවය නැති කර ගැනීමෙනුත් අමුතු ආශාදයක් ලබනවනේ. ඒකම පැසෝ අනිත් අයටත් මේ ෆෝන් එකෙන් කෝල් කරලා කියනවා මේ මෙහෙම කිව්වනේ අද. මම මේකේ වාඩුව අතාරින්නේ නැන්නේ. එහෙම කියනවා සමහරලාවට මේ තමන්ගේ සමාජ මාධ්‍ය ආදී ඒ පිටු තියෙනවා නම් ඒ වගේ හින් පාස් කරනවා. නොඒක් දේ. එහෙමයි. මේකට හේතුව තමයි අර ප්‍රශ්නේම මෙනෙහි කර කර ඉන්න එක. ලේසි විසඳ ගන්න ප්‍රශ්නේ මෙනෙහි නොකර ඉන්න. අසත්‍ති අමනසිකාර යලි හිතට නැගෙනවා නම් හිතන්න නෑ මේක හිතලා ඇති වැඩක් නෑ. මේක හිතුවට ප්‍රයෝජනයක් නෑ. අපි හිතමු අපි පාරේ යනකොට අපිට පේනවා මේ යම්කිසි සතෙකුගේ මේ සතෙක් පහරපු අසූචි ගොඩක්. ඒ අසූචි ගොඩ දැක්කහම අපිට ඔක්කාරෙට එනවා. සමහරවිට සත්තු පහරලා තියෙනවනේ පාරේ. බොහොම මේ දැක්ක ගමන් ඔක්කාරෙට එන විදිහට. එහෙමයි. ඔන්න අපි දැක්කා එක්ක කාට හරි වමනේ ගිහිල්ලා තියෙනවා. ඒක දැක්කොත් එහෙම අපිට ඔක්කාරෙට එනවා. අපි මොකද්ද කළ යුත්තේ? නොබල ඉන්න එක නෙමෙයි. අපි සැනසෙල්ලට කැමති නම් අපි කරන්න ඕනේ ඒක නොබල ඉන්න එක. ඒක බලන්න ගියොත් එහෙම අපිට ඔක්කාරෙට එනවා, අපිට අමාරුයි, අපිට සමහරවිට වමනේ යනවා. ඒ ප්‍රශ්නේ. ඊළඟට අපි හිතමු අපි මේ අකමැති අපිට දැක්කහම හිතට අමාරු මේ යම්කිසි රූපරාමු ටිකක් රූපවාහිනිය යනවා කියලා. අපි ඉක්මනට මොකද්ද කරන්නේ? අපි ඒක එක්ක ඕෆ් කරනවා, වෙන channel එකකට මාරු කරනවා. මේක නේද අපි ප්‍රායෝගිකව කරන දේ. ඕන් ওই විදිහමයි මේ හිත සම්බන්ධය. හිතේ සැනසිලි සුවයට ආසාගෙන හිතේ සැනසිල්ල අහිමි කරන දේ නොසිතිය යුත්තේය, මෙනෙහි නොකළ යුත්තේය. අන්න යාට සැනසිලි සුවය ලැබෙනවා. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අවසාන එක මේ ලෝකයේ සම්බන්ධයෙන් අපිට බොහෝම තියෙන බොහොම වටින එකක්. මේ ලෝකයේ සම්බන්ධයෙන් මේ තියෙන දැනුම මොකද්ද? සිහි කරන්න කියනවා. කර්මය ස්වකීය කරගෙන ඉන්න ප්‍රජාවක් බව මේ හැමෝම. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක කොහොමද සිහි කළ යුත්තේ? මේ හැම දිනම කර්මය ස්වකීය කොට ඇත්තේ. කර්මය කියලා කිව්වේ චේතනා පහළ කොට කියන දේ, චේතනා පහළ කොට කරන දේ, චේතනා පහළ කොට හිතන දේ. කර්මය. කර්මය තමයි තමන්ගේ දේ කරගෙන ඉන්නේ හැම දිනම. ඊළඟට කම්ම මේ කර්මය තමන්ගේ දායාදේ, කම්ම දායාද. කර්මය තමන්ගේ දෑවැද්ද, එහෙම නැත්නම් උරුමය තමන්ගේ ත්‍යාගයේ බවට පත් කරගෙන ඉන්නේ. කම්ම බන්දු කර්මය තමයි තමන්ගේ හිතවතා, ඥාතියා, සමීපතමයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම යෝනි මහණෙනි, උප්පත්ති ස්ථානයේ කරගෙන සිටින්නේ මේ සත්වයා කර්මයයි. කම්ම පටිසරණ පිරිසරණද කර්මයයි. යම් කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා. යම් කෙනෙක් කල්යාණ වූ හෝ පාපී වූ හෝ කර්ම කරනවා නම් තස්ස දායාදෝ භවිස්සති. එය ඔහුට හෝ ඇයට දායාද වේ. ආන්නේ දේ. ඒකනම් අපිට බොහොම හොඳයි. කවුරු හරි අපේ ජීවිතේට හිතාමතාම පීඩා කරන්න එනවනම් මේන්න මේක සිහි කරන්න ඕන. සමහරවිට සාංශාරික දෝෂ වෙන්න පුළුවන්, පුද්ගලික දෝෂ වෙන්න පුළුවන්. කෙනෙක් හිතාමතාම අපිට කරදර හිංසා කරන්න පුළුවන් නිශාන. එහෙමයි. එහෙම තියෙනවනේ උනතරන්නේ. එහෙම තියෙන අවස්ථාවක හරි ප්‍රයෝජනයි මේක. කර්මය සිහි කිරීම. කර්මය කියන එක භාග්‍යතුන් වහන්සේ වදාළේ කුඹුරක් වගේ. කුඹුරේ හිටවන එක තමයි පැලවෙන්නේ. එහෙමයි. කුඹුර සාරවත්නි. කුඹුර කියලා කියන්නේ මේ නිසානේ. කෙත කුඹුර කියලා අපි කියන්නේ ඒක සරු නිසා. ඒ සරු කෙතේ
යමක්ද වපුරන්නේ වපුරන එකනේ පැලවෙන්නේ. එහෙමයි. අපි ගත්තොත් මිනිස්සෙක් ඒ කෙතේ මේ ඉස්සොත් එහෙම මේ බිත්තර වී එයාට වී ලැබෙනවා. මිනිස්සෙක් අපි හිතමු ඒකේ හිටේවා කියලා මිදි. එයා මේ මිදි හැදෙන්න සුදුසු විදිහට පස සකස් කරලා මිදි හිටෙව්වා. එයාට ටික කාලයක් යනකොට ප්‍රණීත මිදි ගෙඩි ලැබෙනවා. එහෙමයි. අපි හිතමු කෙනෙකුට හිතුණා කියලා කරවිල හදන්න. කරවිල හැදුවා. ඒ පුද්ගලයාට කාලයක් ගියාට පස්සේ තිත්ත කරවිල ලැබෙනවා. එහෙමයි. එක්ක තිත්ත ලැබු ලැබෙනවා. ලැබු හිටෙව්වොත් ලැබු ලැබෙයි. තිත්ත කොහොඹ හිටෙව්වොත් තිත්ත කොහොඹ ලැබෙයි. මේක ලෝකේ ධර්මය. එහෙමයි. මේ ධර්මතාවය කියන එකට ශානක ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද නේ. හොඳට මේක තේරුම් ගන්න ඕන. අද ගොඩාක් වෙලා තියෙන්නේ අර අපි ભેදනේ වෙලා ඉන්න නිසා. එහෙමයි. දැන් අපේ වැඩසටහන් නැතම් වෙලාවට වෙන වෙන ආගමික දර්ශනවල දරුවෝ පවා ශ්‍රවණය කරනවා. ඒ පින්වතුන්ලා පවා ශ්‍රවණය කරනවා. එතකොට මේ ඒ පින්වතුන්ලා නිදහසක් ලබාගෙන තියෙනවා විවෘතව සත්‍ය අහන්න. එහෙමයි. නමුත් ගොඩාක් වෙලාවට මේ අවස්ථාව වහලා තියෙනවා. ඉතින් අවාසනාව. මොකද ඒ සත්‍ය අහන්න තියෙන අවස්ථාව වැහිම නිසා මේ ලෝකයේ සම්බන්ධයෙන් අපි දැනගත යුතුම දේවල් ඒ අයට මගේ ඇරෙනවා. එහෙමයි. ඒ නිසා හැමදෙනාගේ ජීවිතයේ පොදු ස්වභාවය මේක. මේ පොදු ස්වභාවය කෙනෙක් සිහි කළොත් එහෙම එයාටත් පුළුවන් මේ ජීවිත කාලේ සැනසෙල්ල ඉන්න. ඒ නිසා ඔබට අද මේ ඉගෙනගත්ත කාරණා මං සිහිපත් කරලා දෙන්න කල්පනා කළේම ජීවිත කාලෙටම මේක වටින නිසා. මුළු ජීවිත කාලෙටම. අපිට එකට ජීවත් වෙනකොට මේ සමාජයේ අපේ පෞල් සංස්ථා ඇතුලේ හරියට හටගන්න එකක් ගැටෙන ස්වභාවය. අපි කැමති විදිහට නොලැබෙනකොට හිතට දුක හිතෙන ස්වභාවය. හිත වෙහෙසටපත් වෙන ස්වභාවය. එපා වෙනවා කියන තැනට එන ස්වභාවය. ආන් මේ අවස්ථාවක මෙන්න මේ පහ පාවිච්චි කරන්න. මෛත්‍රිය පාවිච්චි කරන්න. ඊළඟට කරුණා සිත පුරුදු කරගන්න. ඊළඟට උපේක්ෂාවට පත්වීම පුරුදු කරගන්න. ඊළඟට Tamanට වද වේදනා දෙන කාරණේ මෙනෙහි නොකර ඉන්න. අසති යමනසිකාර. ඒක සිහි නොකර ඉන්න. එහෙම නැත්නම් කර්ම ස්වභාවය සිහි කරන්න. යමෙක් යමක් වපුරනවාද වපුරන හැටියට ඵල ලැබේ. අපිට කෙනෙක් මේ පස්සෙන් පන්න වද දෙනවා නම් එයා ගැන හිතන්න. ඒ ඈයෝ වපුරන දේ ඒ ඈයෝ නිලාගනි. මේ මහමෙවුනාව භාවනා අසුභව බිහි කරලා අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බොහොම කරුණාවෙන් අනුකම්පාවෙන් පැහැදිලිව සද්ධර්මයේ කියා දෙනකොට අසත්පුරුෂයෝ කාණ්ඩ එක දිගට ගරහන්න පටන් ගත්තනේ මාධ්‍ය තුල සමාජ මාධ්‍ය ආදී නොඑක් මේ පහත් ගණේ වචන වලින් ගිහි පැවිදි ඈයෝ ගරහන්න පටන් ගත්තා. තාමත් සමහරවිට ගරහන. ඒ ගැරහීමේදී අපිට ගුරුදේවයන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ අවවාද කළේ අනුශාසනා කළේ යමෙක් යමක් වපුරනවාද ඒ වපුරන දේ නිලා ගන්නවා කියන කාරණේම සිහි කරන්ට ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළේ කියන කාරණේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා ඒක. එතකොට ඒ අයෝ වපුරන දේ ඒ අයන්ට නෙලා ගන්න සිද්ධ වෙනවා. එහෙමයි. අපි ඒකට හේතු වුණොත් අපිත් ඒකේ කොටස්කාරයෝ බවට පත් වෙනවා. එහෙමයි. අපි එතකොට ශානක උත්සාහවත් වෙන්න ඕන. අපේ දේ හොඳට වපුර ගන්න. අපි අනාගතයේ කැමති ප්‍රණීත දෙයකට නම් ප්‍රණීත දෙයට කැමති කෙනා ප්‍රණීත දෙයක්ම වපුරන්න ඕන. ප්‍රණීත ඵල උපදින දෙයක් ඔබ වැපිරුවොත් ඔබට ප්‍රණීත වූ ඵල අනාගතයේදී ලැබෙනවා. ආන් ඒ නිසා ජීවිතේට මේ කරුණු පහ හොඳට ගලප ගන්න. ගලපාගෙන සැනසෙලි සුවයක් සහිත ජීවිතයක් උපදව ගන්න. හැම දිනාටම වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ආශිර්වාදය ඔබේ ජීවිතයට අතිශයින්ම වැදගත් වෙයි. ආශිර්වාදයටත් වඩා මේ දුන්නු දහම් අවවාදය ඔබේ ජීවිතයට ප්‍රගුණ කරන්න. ඔබේ ජීවිතයට ඒක වඩාත් සමීප කරගන්න. මොකද අපි නිරන්තරයෙන් සමාජෙත් එක්ක ගැටෙනවා. පවුලත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් ආයතනයේ ඉන්න සේවකයොත් එක්ක ගැටෙනවා. තමන්ගේ ආයතනයේ ඉන්න සමීපතමින් එක්ක ගැටෙනවා. අහල පහල ඉන්න අසල්වැසියන් එක්ක ගැටෙනවා. හැම වෙලාවෙකම තියෙන්නේ තමා තුළ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තමා ඒක තේරුම් අරගෙන.
ඒ දකින්න විදිහ වෙනස් කරලා, ඒ දකින්න කෝණය වෙනස් කරලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, යථාර්ථවත් කරගන්න කියන කාරණාව තමයි සිහිපත් කළේ. ඔබට නුරුස්සන දෙයක් හමු වුණොත් මේ කියපු කරුණු කිහිපය ප්‍රගුණ කරන්න ජීවිතයට, ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට, ඔබට දිනෙන් දින ජීවිතය එළිය කරගන්නට හැකියාව ලැබේ කියන කාරණාව අද දවසේදී යෝන් දහම් වැඩසටහනේ අපේ පළමු කොටසේදී අපි ඔබට සිහිපත් කරනවා. සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදී යොමු කරන ප්‍රශ්න වෙනුවෙන්, ගැටළු වෙනුවෙන් දහම් අවවාදයන් ලබා දෙන්නට. විරාමයට යන්න මත්තෙන් මතක් කරමු අපි අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වය එකතු කරන පින්නතුන් හොන්ගොන්ගේ පදිංචි සැප්තැම්බර් මාස 20 වන දින 44 වන ජන්මදිනයේ දෙන පින්වත් අමිල සම්පත් මහතා විසින් තමයි අද දවසේදී මේ වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කමක් තියෙන පින්නතුනි මේ ආකාරයටම යෝන් දහම් වැඩසටහන වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ දහම් වැඩසටහන් ධර්ම ප්‍රචාරණය උදෙසා බැතිබර විකාශන දායකත්වය එකතු කරගන්න. ඒ පිළිබඳව විස්තර දැනුම්වත් වෙන කතා කරන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට අපි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ. දිගටම රැඳී සිටින ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය සමග. තෙරුවන් සරණයි ඔබට. අපි නැවතත් ශ්‍රද්ධා යෝන් දහම් වැඩසටහන සමගයි සම්බන්ධ වන්නේ. මේ සතියන්තයේදී අපි බොහොම මේ සතියන්තේ සන්ධ්‍යාව පුණ්‍යවන්ත කරගන්න තමයි මේ සූදානම් වන්නේ. විශේෂයෙන්ම තරුණ ඔබට. තරුණය කියන්නේ රටකට ලෝකයකට අත්‍යවශ්‍යම කාරණාවක්. ඉතින් අත්‍යවශ්‍යම පිරිසක්. ඒ නිසා ඒ තරුණයටයි අපි දහම් අවවාදයන් එකතු කරන්නේ නිරන්තරයෙන්. ඔබ තමයි රටේ අනාගතේ, ලෝකයේ අනාගතේ බාර ගන්නට ඉන්නේ. ඒ නිසා ඔබ හරි පරිපූර්ණ කෙනෙක් බවට පත්වන්නට ඕනේ. ඒ නිසා දහමෙන් පරිපූර්ණ කෙනෙකුට අනිවාර්යයෙන්ම ජීවිතේ ජයග්‍රහණය කරන්න, ජීවිතේ Tamanගේ ඉලක්ක කරා යන්නට හැකියාව ලැබෙනවා. ඔහුගේ ජීවිතය සාක්ෂාත් කරගන්න, සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා කියන කාරණාව අපි සිහිපත් කරගන්නවා. දැන් අද දවසේදී මේ වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන පින්නතුන් වන්නේ හොන්කොන්හි පදිංචි සැප්තැම්බර් මාස 20 වන දින 44 වන ජන්මදිනයේ දෙන අමිල සම්පත් මහතා විසින් තමයි අද දවසේදී බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. අපි ඉතින් මේ පින්නතුන්වත් සිහිපත් කරගෙන අපි සූදානම් වෙන්නේ දැන් Facebook පිටුව හරහා අපිට ලැබුණු ප්‍රශ්න, ඔබේ දහම් ගැටළු වෙනුවෙන්, ඔබේ ජීවිතයේ තියෙන ගැටළු වෙනුවෙන් ලබා ගන්නට තියෙන දහම් අවවාදයන් උදෙසා Facebook live එකේ ඔබ සඳහන් කළ ප්‍රශ්න වෙනුවෙන් පින්වත් ස්වාමින් වහන්සේගෙන් දහම් අවවාදයන් ලබා ගන්නට අවසරයි ස්වාමින් වහන්සේ වෙනුවෙන්. අපි පළමුවටම යනවා පළවෙනි ප්‍රශ්නෙට. සංජීවනී ජයශාන්ත තමයි මේ ප්‍රශ්නේ අපිට යොමු කරන්නේ. නමෝ බුද්ධාය ස්වාමින් වහන්සේ, මගේ නම නවෝද්‍යා, මට අවුරුදු 14යි. පින්වත් ස්වාමින් වහන්සේ, මට දැනගන්න ඕනි පොඩි කාලේ ඉඳන් බඹසර සීලය රකින්නේ කොහොමද? කරුණාවෙන් පහදා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි කියලා සඳහන් කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. බඹසර සීලය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ උතුම් කොට ආරක්ෂා කළ හැකි බොහෝම වටින සීලයක්. බඹසර සීලය ආරක්ෂා කරනකොට ඒ බඹසර සීලය සම්බන්ධයෙන් තිබෙන විශේෂ කාරණාවක් තමයි කුමර බඹසර සහ කුමරි බඹසර කියලා කියන්නේ. ඒ කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර කියලා කියන්නේ නොකිලිටි වෙච්චි බඹසරක්. ඒ ජීවිතේ කිලිටි වෙලාම නැහැ. අපි ගත්තොත් පුංචි වයසේ දූල පුතාලා බඹසර සීලය ගැන ඒ පොඩි වයසේදීම දැනගත්තොත් ඒ කෙනාට පුළුවන් ජීවිතේ සාමාන්‍යයෙන් පරිණත මිනිසෙක් බවට පත් වෙනකම්ම හොඳට පිරිසිදුව අර බඹසර සීලය ආරක්ෂා කරන්න. එහෙමයි. අපි ගත්තොත් ශානක මේ බුද්ධ ශාසනේ ඊටා කුඩා වයසේදී කෙලෙස් නසා අරහත්ත්වයට පත් වෙච්චි උතුම් රහතන් වහන්සේලා වැඩ හිටියා. ඊළඟට ඊටා කුඩා වයසේදීම පැවිදි භාවයට පත් වෙච්චි උත්තමයෝ වැඩ හිටියා. ඒ හැමදෙනෙකුගේ ජීවිත කුමර බඹසරෙන් යුක්තයි. එහෙමයි. කියන්නේ බඹසර කිලිටි වෙනවා කියලා කාරණාවක් වෙලාම නැහැ. බඹසර ආරක්ෂා කරනවා කියන එක සම්බන්ධයෙන් තේරුම් ගත යුත්තේ මෙහෙම. බඹසරේ තියෙනවා ඡේදනය වීම සහ කිලිටි වීම කියලා කාරණා දෙකක්. බඹසර ඡේදනය වෙන්නේ, එහෙම නැත්නම් බඹසර කැඩෙන්නේ මෛථුන ක්‍රියාවලිය නිසා. මෛථුන ක්‍රියාවලිය සිද්ධ වෙනවාද යම් මොහොතක, ඒ මොහොතේ තමයි බඹසර කැඩී යන්නේ. එතකොට බඹසරක් ඡේදනය වෙන්නේම මෛථුන ක්‍රියාවලියක් හේතු කරගෙනයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මම මේක මෙහෙම කියන්නේ සමහරු අර හිතවිලි වලින්ුත් බඹසර කැඩෙනවා ආදි වශයෙන් නොඑක් මත වලින් නිසා. නේ බඹසර
කැඩී යන්නේ කායික ක්‍රියාවලියක් නිසා ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙන්. හැබැයි බඹසර කිලිටි වෙනවා කියලා කරුණක් තියෙනවා. ඒ බඹසර කිලිටටපත් වෙන්නේ මෛතුන ධර්මය කරා නොගොස් එතරම් දුරට නොගිය ඒ නමුත් යම් ලිංගික ක්‍රියාකාරකම් ඇද්ද ස්වයං වින්දනය ආදී ලිංගික ක්‍රියාකාරකම් ඇද්ද ඒවා සිදු වෙනකොට බඹසර කිලිටි වී යනවා කිලුටටපත් වෙනවා. අපි කියනවා කබර හට ගන්නවා කැලල් හට ගන්නවා. මේ ආදි වශයෙන් අපි කියන්නේ ඒ බඹසරේ කිලුට. ඒක කිලුටු වී ගියා. දැන් අපි ගත්තොත් භික්ෂූන් සම්බන්ධයෙන් නම් ශානක බුදුරජාණන් වහන්සේ විසින් පනවපු විශේෂ මේ ශික්ෂාපද තියෙනවා. එහෙමයි. දැන් උපසම්පදා සීලය ආරක්ෂා කරන ස්වාමින් වහන්සේ නමකට මේ ස්වයං වින්දනය වගේ ක්‍රියාකාරකමක් කියලා කියන්නේ බරපතල ආපත්‍යක්. එහෙමයි. ඒක සාමාන්‍යයෙන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ආරක්ෂා කරන්න තියෙන මූලික ශික්ෂාපද වලට අපි කියනවා මේ ඒවා ප්‍රකෘති සීල සිල්පද 227කින් යුක්තයි. ඒ සිල්පද 227 තියෙනවා ගරුක ආපත්‍ය සහ ලෞක ආපත්‍ය කියලා. එහෙමයි. ඒකට ගරුක කියලා කියන්නේ බරපතල. ඒ බරපතල ආපත්‍යයට අයිති වෙන්නේ සතර පරාජිකා සහ සංඝාදිශේෂ. එහෙමයි. එතකොට ඒක විශාල වශයෙන් තෝරා බේර ගන්න අවශ්‍ය එකක් නෙමෙයි. එහි තමයි යෙදෙන්නේ ස්වයං වින්දනය කියන කාරණේ. එතකොට ඒ සිද්ධ වුණොත් එහෙම ඒක බරපතල ආපත්‍යක් විශේෂ විනය කර්ම සිද්ධ කරලා තමයි යලි නැගී හිටින්න තියෙන්නේ. එතකොට ඒ කාරණේ හොඳට තේරෙනවා එහෙනම් මේ පිරිසිදු බඹසරක් ආරක්ෂා කරන කෙනාට අර යම් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙනවාද ඒක විශාල කෙලුටක් බව. එහෙමයි. ඒ නිසා ඔබ කැමති නම් පාරිශුද්ධ බඹසරක් ආරක්ෂා කරන්න ඒකට උපකාර කරනවා නිතර බණ පදහන එක. නිතර බණ අහන්න. තරුණ දුවෙක් පුතෙක් නිතර බණ අහන්න, නිතර බණ පොත් කියවන්න. ඊට පස්සේ ওই තාක්ෂණික උපකරණ ඔබ පාවිච්චි කරනවා නම් අවශ්‍ය දෙයක් උදෙසා විතරක්ම දුවේ පුතේ ඒක පාවිච්චි කරන්න. ඒ වගේම යම් අවිස්සන දේවල් ආදී ඔබ බලනවා නම් ඔබට පිරිසුදු බඹසරක් ආරක්ෂා කරගන්න ඒක හරි බාධායි. ඒක හරිම බාධායි. ඒ ඔස්සේ පිරිසුදු බඹසරකට ඉඩක් ලැබෙන්නේ. දැන් ඇතැම් වෙලාවට අපෙන් තරුණ දරුවෝ ප්‍රශ්න අහනකොට අහනවා මේ ස්වාමීන් වහන්සේ අපි මේ යම් අසභ්‍ය දර්ශන ආදී නැරඹුවොත් එතනිමුත් බඹසර කැඩී යනවාද කියලා. එහෙමයි. අසභ්‍ය දර්ශන නැරඹීමකින් බඹසරක් කැඩී යන්නේ නැහැ. ඉතින් අසභ්‍ය දර්ශන කෙනෙක් නරඹනවා නම් එයා බඹසරක් ගැන හිතන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ එයාගේ ජීවිතේ එයා බඹසරට අනුග්‍රහ පිණිස පැත්තක නෙමෙයි ඉන්නේ. බඹසරට අනුග්‍රහ පිණිස පැත්තක නෙමෙයි එයාගේ ජීවිතේ තියෙන්නේ. ඒක හරියට යම් කෙනෙක් මේ විරේක බෙහෙත් ගන්නවා නම් විරේක බෙහෙත් ගන්න කෙනා විරේක බොන්නේ බඩ කැළඹිලා මේ විරේක වෙලා යන්නනේ. එහෙමයි. එතකොට විරේක බෙහෙත බීමේ අර්ථය තමයි බඩ කැළඹිලා යන එක. විරේක බෙහෙත් බිව්වට පස්සේ ආයෙ කල්පනා කරලා වැඩක් නැහැ නේ මේක නවත්තන්නේ කොහොමද කියලා. ඒ වගේමයි කෙනෙක් තමන් ඇවිස්සෙන දේවල් ඔස්සේ නම් ජීවිතේ පවත්වන්නේ දුවේ පුතේ. තමන් බඹසරක් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන එකට ඒක විශාල බාධාවක්. ඒ නිසා ඔබ තරුණ දූල පුතාලාට අර කුමරි බඹසර කුමර බඹසර සුවසේ ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම ආරක්ෂා කරොත් එහෙම ඒක හරි උපකාරයි ජීවිතේට. මොකද බඹසර ආරක්ෂා කරන කෙනාට විශේෂයෙන් දෙවියන්ගේ විශේෂ දේව බැල්මක් ලැබෙනවා. ඒ ආනිසංස කතාවේ තියෙනවා දෙවියන්ගේ විශේෂ බැල්මක් බඹසර ආරක්ෂා කරන කෙනාට ලැබෙන්නේ. ඒ කෙනාගේ ජීවිතයට යම් අන්තරායකර කරුණු තිබෙන ඒවා බැහැරවන්නේය. නීච වූ අමනුෂ්‍යයන්ට ලං වෙන්නට නොහැක්කේය. ඒ කෙනාට ජීවිතයට බාධා කරන ජීවිතයට කංකටොළු පිණිස පවතින යම් උපද්‍රව පැමිණෙන්න තියෙනවා නම් බඹසරේ ආනුභාවයෙන් ඒ උවදුරු බොහෝමයක් නවතින්නේ. එහෙමයි. ඉතින් ඒවා හරි පුදුම සහගතයි. දැන් අපි ගත්තොත් එහෙම අපිට විශේෂයෙන් තරුණයෙකුට එහෙම නැත්නම් තරුණියකට පුංචි වයසේදීම ලාමක පිරිස් ඇසුරු කරන්න ලැබිලා නොමග යන්න පුළුවන්.
එතකොට කෙනෙක් බඹසර ආරක්ෂා කරන්න කැප වෙනවා නම් ශානක ඒ ලාමක අයට එයාට ලං වෙන්න බැරුව යනවා. එහෙමයි. මොකද බඹසර රකින්න කෙනාට බඹසර හේතු කරගෙන ආනුභාවයක් හටගන්නවා. ඒ ආනුභාවයේ නිසාවෙන් දැන් එහි තිබෙනවා දීර්ඝ සංසාර ගමනේ යශෝදරා උත්තමාවිය. යශෝදරා උත්තමාවිය කියලා කියන්නේ අපේ මහා බෝධිසත්වයොත් එක්ක එකටම පැමිණි කෙනානේ. යශෝදරා උත්තමාවියගේ දීර්ඝ සසර ගමනේ කතාව ගත්තාම පේනවා මහා බෝධිසත්වයෝ හැර වෙන පුරුෂයෙක් පතලාම නැහැ. බෝධිසත්වයොත් එක්ක ආපු ගමනේ වැඩිපුරම ඇය බඹසරමයි ආරක්ෂා කළේ. බඹසරම රැකගෙන බඹසරම දීර්ඝ කාලයක් ආරක්ෂා කරගෙන ආපු ජීවිතයක්. අවසාන ජීවිතයේ යශෝදරාව ලෙස උපදිනකොට ඒ යශෝදරා උත්තමාවී දෙස සාමාන්‍ය පුරුෂයෙකුට එකහෙලා බලන්න බෑ කියනවා. සාමාන්‍ය පුරුෂයෙකුට ඇස් දැල්වලා මෙහෙම බලන්න බෑ. ඒ තරම් ආනුභාවයි. ඒ තරම් ආනුභාවයි. ඒ නිසා ජීවිතේට ලොකු ආනුභාවයක් ලැබෙනවා බඹසර ආරක්ෂා කරනවා නම්. ඒ නිසා මේ තරුණ දුවෙක් පුතෙක් මේ විදිහට හිතීමත් හරි වටිනවා. අපිට බඹසරක් ආරක්ෂා කරගන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ නිසා උත්සාහවත් වෙන්න මේ කරුණු හොඳින් තේරුම් අරගෙන උතුම් බඹසරක් පිරිසිදු බඹසරක් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. අවසරයි ස්වාමින් වහන්සේ, තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මේ පින්වත් ස්වාමින් වහන්සේ. මේ දවස්වල මම උදේ බුද්ධ පූජාව තියනකොට 7:30 පමණ වෙනවා. ඒකට කමක් නැද්ද? නම බුද්ධාය කියලා කියනවා. මේ ප්‍රශ්න අපිට යොමු කරන්නේ රශ්මි දිල් ශාරා කියන කෙනා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ තමයි උදේ 7:30 වෙනකොට බුද්ධ පූජාව තියෙන කමක් නැද්ද කියන කාරණාව. සාමාන්‍යයෙන් ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා අපි පවත්වන සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට කැප වෙන්නේ භාග්‍යතුන් වහන්සේට මේ භෝජන සහිත සම්බුද්ධ පූජාව කැප වෙන්නේ ඉර අවරට යන්නට පෙර කාලවකවානුව අපි සාමාන්‍යයෙන් ගන්නවා දහවල් 12. දහවල් 12 කියන වෙලාවම අපි ගන්නවා 12න් පස්සේ විකාල වෙලාවයි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව ඔබ පවත්වනකොට 12ට පෙර ඕන වෙලාවක කරන්න. 12න් පස්සේ සම්බුද්ධ පූජා සිද්ධ කරද්දී අපි ගිලන්පස සම්බුද්ධ පූජාව තමයි සිද්ධ කළ යුත්තේ. ඒ අරෙන්න මේ උදෑසන කාලේ කීයටද මේ සම්බුද්ධ පූජාව තියන්නේ? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. තමන්ට මේ හැකියාව තියෙන වෙලාවක ප්‍රණීත අයුරින් දම්පැන් සකස් කරලා භාග්‍යතුන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජා සිදු කරන්න. තවත් එක ප්‍රශ්නයක් තිබෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්න අපිට යොමු කරන්නේ ශිරාණේ මොහන්දිරම් නම බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. අපන්නක ධර්මය යනු මොනවාදයි පහදා දෙන්න මැනව කියලා විමසීමක් කරනවා. ඒ ප්‍රශ්නටත් පින්වත් ස්වාමීන් වහන්සේ පිළිතුරක් අවශ්‍යයි. අපන්නක ධර්මය. අපන්නක ධර්ම කියලා කියන්නේ මධ්‍යස්තව නුවණින් සලකා බැලීම කියන කාරණේ. අපන්නක සූත්‍ර දේශනාව කියලා විශේෂ දේශනාවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. ඒ දේශනාවේ තමයි මේ අපන්නක පරියාය එහෙම නැත්නම් අපන්නක ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එහෙමයි. හරි වටිනවා ජීවිතේට. අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් මධ්‍යස්තව හිතන්න පුළුවන් හැකියාව. අපි දැන් මේ වැඩසටහනේ ආරම්භක අනුශාසනාව සිද්ධ කරනකොට කිව්වේ ශානක සාමාන්‍ය සමාජي ගත්තාම ભેදනයන්ට ලක් වෙලා මේ සමාජේ. එහෙමයි. ආගම් වශයෙන් බෙදිලා ඉන්නවා, ಜಾති වශයෙන් බෙදිලා ඉන්නවා, කුල මල වශයෙන් බෙදිලා ඉන්නවා. ඔය ભેදනේ නිසාම තව කාණ්ඩයක්, තව කොට්ටාසයක් බෙදනවා. නෑ අපිට ඔය ආගම් කතා නෑ, අපි නිරාගමික කියලා. නිරාගමික කියාගෙනත් බෙදිලා ඉන්නවා. භෞතික වාදියෝ කියලා බෙදිලා ඉන්නවා. ඉතින් ඔය ભેදන ගොඩයි. මේ ભેදන ASCII හැමතිස්සෙම තියෙනවා තමන් යම් පක්ෂයකට යෑම. එහෙමයි. ඒ පක්ෂයකට යන්නේ මොකක් හරි එක චුට්ටි කාරණාවක් මුල් කරගෙන. ඒකත් එක්ක ඒ පැත්තට යනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ මේ ලංකා භූමියේ අපේ රටේ මේ බටහිර ජාතිකයෝ විසින් ඇති කරපු මේ
මහා හානිකර පිළිලෙනේ මේ පක්ෂ කතාව. එහෙමයි. පේනවනේ බෙදිලා ඉන්න බෙදිල්ල. මිනිසෙකුගේ යහපත දකින්න පුළුවන් කමක් නැහැ. පක්ෂ බෙදිලා. එහෙමයි. හොඳ දේත් වැරදි විදිහට පේනවා, වැරදි දේත් හොඳ විදිහට පේනවා ස්වාමීන් වහන්සේ. විපක්ෂයේ කිව්වොත් එහෙම හැම එකටම ඉන්නේ විරුද්ධවනේ. එහෙමයි. එතකොට ඒ අය විරුද්ධ වෙනකොට ඒක පස්සේ ඉන්න සියලු දෙනාත් ඉන්නේ එතන. එහෙමයි. අපිට පේනවනේ මේ මිනිසුන්ගේ මේ හරියට මේ තමන්ගේ ශරීරයේ තියෙන රුධිරේ පාටත් ඒ පක්ෂවල පාට වගේ. එහෙමයි. එක එක පාට වලින් මිනිස්සු බෙදිලා. බුදුම ව්‍යසනයක් මේක. මේක මේ ඇති කරපු මේ ඒ ස්වභාවය දැන් කාලාන්තරයක් තිස්සේ මේ රටේ තියෙනවා. මේ රටක් දියුණු කරගන්න බැරි ප්‍රධාන බාධාව ඒක මිනිස්සුන්ට මධ්‍යස්ථ කල්පනාවන්නේ. එහෙමයි. මිනිස්සුන්ව මධ්‍යස්ථ මතයකට අරගන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. මධ්‍යස්ථව කල්පනා කර බැලීම කියන එක ජීවිතේට අතිශයින්ම ප්‍රයෝජනයි. එහෙමයි. මොකද්ද මේ මධ්‍යස්ථව කල්පනා කරලා බලනවා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඔක වදාළේ ශාලා කියලා ගමක එක මිනිස්සු පිරිසකට. ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ශාලාගමට වැඩම කරාට පස්සේ ශානක එකතු වුණා. එකතු වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා ගම්වැසියන්ගෙන් ඔබලා යම්කිසි ශාස්ත්‍රූවරයෙකුගේ ඉගැන්වීමක් සරණ ගිහිල්ලා දින්නේ. ඔගොල්ලෝ විශේෂ ආගමක් එහෙම නැත්නම් විශේෂ දර්ශනයක් ඔස්සේ ජීවිතය ගැන කල්පනා කරන පිරිසක්ද? එතකොට ඒ ගමේ හිටපු ශාලා ගමේ හිටපු පිරිසට එහෙම එකක් තිබ්බේ නැහැ. ඒ තිබ්බේ නැහැ කියලා කියන්නේ ඒ පිරිසට අර අහන්න ලැබෙන ඒවා සම්බන්ධයෙන් එකකවත් එල්ලුන්නේ නැහැ. එහෙමයි. ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි අපිට එහෙම එකක් නම් නැහැ. අපි එහෙම එකක් පස්සේ යන පිරිසක් නෙවෙයි. මේ වෙන තාක් අපිට ශාස්ත්‍රූවරයෙක් අපිට විශේෂ ඉගැන්වීමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් මේ ග්‍රහපතිවරුනි ගම්වැසියනි එමනම් ඔබ අපන්නක ක්‍රමයට අනුව ජීවිතය ගැන හිතන්න පටන් ගන්න. මොකද්ද මේ අපන්නක ක්‍රමය? මම ඔබට කෙටියෙන් කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා ඇතැම් වූ මෙහෙම කියනවා ඔබට අසන්නට ලැබේවි. කොහොමද? දානේ දුන්නට වැඩක් නැහැ. පුද පූජා කරාට වැඩක් නැහැ. ඔය සිල් ආරක්ෂා කරනවා ආදී ඔය කරනවානේ යම් කටයුතු ඕවා බොරු වැඩ. ඊළඟට සෑයවල් බෝධිවල් වඳිනවා ඒවට පූජා සත්කාර කරනවා මේවා කිසි තේරුමක් නැති වැඩ. එහෙම කියනවා එහෙයි. එහෙම ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ඒ කාලෙත් එහෙම ඒවා ඇහිලා තියෙනවා. මේකලත් ඉතින් ඇහෙනවා කියන එක ඔබ දන්නවනේ. මේකලත් ඔහොම කාණ්ඩයක් ඉන්නවා. ඊළඟට මෙහෙමත් සමහරු කියනවා ඇහි ඔය හොඳ දේවල් කරාම හොඳ විපාක නරක දේවල් කරාම නරක විපාක කියලා කතාවක් එහෙම එකක් නැහැ. ඕවා පුස් දේවල්, වැරදි දේවල්. ඊළඟට ඇතැම් වූ මෙහෙමත් කියනවා අම්මා කියලා විශේෂ කාන්තාවක් තාත්තා කියලා විශේෂ පුරුෂයෙක් නැහැ. එහෙම කතාවක් නැහැ. දෙමව්පියෝ කියලා කියන්නේ සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයෝ. ඒ අය නිසා ඔබ ඉපදුනා විතරයි. ඒ අයගේ කිසි විශේෂත්වයක් නැහැ. එහෙම කියන අය ඉන්නව නිසානේ. එහෙම කියන අය ඉන්නවා. සමහරවිට මේ විශාල දරු පිරිසකට අධ්‍යාපනය කියන්නේ අපි කියන්නේ විෂය ලබා දෙන ගුරුවරයයි කියාගන්න පිරිස් ඉන්නවා. එහෙමයි. තමන් ගුරුවරයෙක් කියාගෙන මේ යම් පිරිසකට විෂය දෙනවා. ඒකට අපිට කියන්න බෑනේ උගන්වනවා ශිල්පය දෙනවා කියලා කියන්න බෑනේ කටක් කරලා. ඊළඟට එයාට ගුරුවරයා කියලා කියන්නත් බෑනේ අපිට කටක් කරලා. එහෙමයි. ඒ බඳු පුද්ගලයන්ට ගුරුවරයෝ කියලා කිව්වොත් එහෙම ගුරුවරුන්ට මොකද්ද කියන්නේ? ඒ නිසා එහෙම කාණ්ඩ ඉන්නවා මේ ලෝකේ. ඒ කාණ්ඩ දැන් එක අවස්ථාවක මට මතකයි එක දරුවෙක් ඇවිල්ලා අපිත් එක්ක කිව්වා ඒ අයට අධ්‍යාපනය ලබා දෙන ඒ අයට විෂය කියලා දෙන ගුරුවරයා කියන කතාවක්. මේ පන්ති කියනවලු මේ ඔබලා ඔය නාඩගම් පුරුදු වෙන්න එපා. ඔබලා මේ නිකන් ලෝකේ යන රැල්ලට අනුව තමන්ගේ ජීවිතේ වර්තමානයට ගැලපෙන විදිහට හදාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඔය අම්මට තාත්තට වැඳ ඒ නාඩගම් හුරු වෙන්න එපා. එතකොට නාඩගම කියලා කියන්නේ මොකද්ද? දෙමව්පියන්ට වන්දනාමාන කිරීම. මේ
පන්තියේ ඉන්න ශිෂ්‍ය පිරිසට කියනවා එහෙම අම්මා තාත්තා දෙන්න උඹලට කරපු අමතක නැහැ. ඒ දෙන්න සතුටු වෙන්න ගිහිල්ලා තමයි උඹලා මෙහි උනේ. එහෙම කියනවා. එහෙමයි. මේ වගේ ලාමක කතා කියන ඒවා අපිට අහන්න ලැබෙනවා. දැන් මේ සමාජයේ අද ওই විදිහට අහන්න ලැබෙනවනේ ශානක. ඔయిత වඩා අනාගතේ අහන්න ලැබෙනවා. එහෙමයි. ඔయిత වඩා අනාගතේ මේක තව පිරිහෙනකොට ඔయిత වඩා ඕව අහන්න ලැබෙයි. ඊළඟට කතාව සමහරු කියනවා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. ඕවා බොරු කතා. ඕපපාතිකව උපදිනවා කියලා එහෙම කතා නෑ. දැන් පිරිස කියනවනේ ඕපපාතික උපත් නෑ. ওই දෙවිවරු කියලා කාණ්ඩයක් නෑ. හොඳට සල්ලි තියෙන මිනිස්සු තමයි දෙවිවරු. එහෙම කියනවා. අපාය කියලා කතාවක් නෑ. ඔය ඛණ්ඩ නැතුව දුක් විඳින මිනිස්සු තමයි අපායේ ඉන්නේ. ඕවා ඔක්කොම තියෙන්නේ මිහි පිට. එහෙම කියන අය නැද්ද? එහෙම කියන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙම කියන අය ඉන්නවා. අර ගම්මැසියන්ට කිව්වා ඔබට එහෙම කියනවා ඇහෙවි. ඊළඟට ඇතැම් මූ කියනවා මේ ලෝකේ අවබෝධ කරගෙන දේශනා කරන බුදුවරු එහෙම අය නැහැ. ඔන්න ඔහොම කතන්දර ගම්මැසියනි ඔබට අහන්න ලැබෙයි. එහෙම අහන්න ලැබුණාම ඔබ මධ්‍යස්තව හිතන්න පටන් ගන්න. මොකද්ද මධ්‍යස්තව හිතනවා කියලා කියන්නේ? කල්පනා කරන්න පටන් ගන්නවා ඒ කිව්ව වචනේ මොකද්ද කියලා. ඒ අය කියනවානේ අම්මා තාත්තා කියලා දෙන්නෙක් නෑ. එහෙම විශේෂ සැලකිලි සම්මාන ඕනේ නෑ කියලා. එහෙමයි. කල්පනා කරලා බලන්න කියනවා. හරි. අම්මා කියලා විශේෂ කාන්තාවක් නැතිනම් තාත්තා කියලා විශේෂ පුරුෂයෙකුත් නැතිනම් ඒ අයට විශේෂයෙන් සත්කාර සම්මාන ආදී කළා කියලා යුගගේ මහා ප්‍රතිඵලයකුත් නැතිනම් ඒ කතන්දරේ මේගොල්ලොන්ගෙන් ඇහුවා කියලා මගේ ජීවිතේට 아무තු විශේෂයක් වෙන්නේ නැහැ. මගේ ජීවිතේට 아무තු කිසිම විශේෂයක් වෙන්නේ නැහැ. මේ අයෝ කියන විදිහට මම ජීවත් වෙන්න ගත්තොත් එහෙම මේ ලෝකේ ඉන්න නුවණැත්තෝ මට මොනවා කියයිද? යම් දරුවෙක් අම්මට තාත්තට සලකන්නේ නැතුව ගණන් ගන්නේ නැතුව වන්දනාමාන කරන්නේ නැතුව හිටියොත් මේ ලෝකේ නුවණැත්තෝ එයාට මොකක් කියයිද? ඊළඟට මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු එයාගෙන මොන වගේ ආකල්පයක් දරයිද? අන්න හිතන්න ගන්නවා. ඒකට තමයි කියන්නේ මධ්‍යස්ථව හිතනවා කියන්නේ. එයාට කල්පනා වෙනවා නෑ. අම්මට තාත්තට සලකන්නේ නැති අයට මේ සමාජයේ ගැරහුම් ලැබෙනවා. අම්මට තාත්තට සලකන්නේ නැතිකොට අනිත් අය මේ ඒක සම්බන්ධයෙන් හිලා දැකලා හිතනවා මේ පුද්ගලයාට අඩු ගානේ අම්මා තාත්තා ගැනවත් හැඟීමක් නැහැනේ. එහෙම කතා වෙනවා. ඊළඟට තමන් උන නාකි වෙලා ඔත්පල වෙලා බැරි ගහනකොට තමන්ටත් දරුවෝ ඉන්න කාලයක් වෙනකොට තමන්ට ආයේ මතක් වුණොත් එහෙම අම්මා ගැන තාත්තා ගැන තමන්ට විශාල දුකක් හට ගන්නවා. අයියෝ මං හොඳට හිටපු කාලේ මට යුතුයකම් කරන්න තිබුණා. ඒ දෙන්නාට මට යුතුයකම් කරගන්න බැරුව ගියානේ. තමන්ටත් වේදනාව උපදිනවා. අන්න මධ්‍යස්ථව හිතද්දී යාට පේන්න ගන්නවා. එහෙනම් මේකුන් මේ කියන කතාව පිළිගත්තොත් එහෙම මට මෙලොවදීම ශාප සහගත ජීවිතයක් උපදින්නේ. එහෙමයි. මෙලොවදීම. බැරි වෙලාවත් පරලොවක් තිබ්බොත් එහෙම පරලොවදී දුගතියකට යන්න සිද්ධ වෙනවා. අන්න එතකොට යාර ලාමක මතේ බැහැර කරනවා. එහෙමයි. එයා ලාමක මතේ බැහැර කරේ ශානක අපන්නක ක්‍රමයේ. මධ්‍යස්ථව හිතලා. එයාට අහන්න ලැබුණොත් එහෙම පින් කරන්ට කුසල් වඩන්ට සෑය බෝධිය තියෙනවා මේවාට දෑත් එකතු කරලා වන්දනාමාන කරගන්නට පුද සත්කාර කරන්න ඊළඟට අම්මා තාත්තා පුදන්න හොඳට පින් කරගෙන කුසල් රැස් කරගෙන තමන්ගේ කර්මය යහපත් කරගන්න. දැන් මෙහෙම කියනවා ඇහෙනවා. මොකද ඔබට මෙලොවක් තියෙනවා. ඔබ මෙලොවින් පරලෝකයට යද්දී ඔබ යහපත් තැනකට යන්න ඕන. මෙහෙම කියනවා ඇහෙනවා. ඒකත් එයා මධ්‍යස්ථව කල්පනා කරන්න පටන් ගන්නවා. මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියන කතාව ඒ විදිහම නම් ඒක පුරුදු කරොත් මට මක් වෙයිද? එතකොට එයාට පේනවා ඒක පුරුදු කරොත් මේ ජීවිතේම හරි සැප සැනසෙල්ලක් තියෙනවා. එහෙමයි. ඒක පුරුදු කරන කෙනාට මේ ලෝකයේ මිනිස්සු ප්‍රශංසා කරනවා. ඒක පුරුදු කරන කෙනා නාකි වෙලා ඔත්පල වෙලා බැරි ගහින තැනට වැටෙනකොට එයාට මෙයාගේ ජීවිත කතන්දරේ හරි ලස්සනයි. එයා දන් දීපු කෙනෙක්, එයා පින් කරපු කෙනෙක්, අනිත් අයට උදව් කරපු කෙනෙක්, අම්මට තාත්තට සලකපු කෙනෙක්. සාමාන්‍යයෙන් එහෙම නැද්ද ශානක අපි අපේ ජීවිතය දිහා හැරිලා බලනකොට අපිට නැත්තම් අම්මා වෙනුවෙන් සැර වචනයක්වත් අපි කියලා නැත්තම් අපේ කටකින් අපිට සැනසෙල්ලක් නැද්ද? එහෙමයි. අපිට හරි සැනසෙල්ලන්නේ. එහෙමයි. මම මගේ ආදරණීය අම්මාට වචනයක් කියලා නෑ. අන්න සැනසෙල්ලනේ. ඒ සැනසෙල්ල කෙනෙකුට තියෙනවා. ඊළඟට දැන් දරුවෝ කියන්නේ නැද්ද? මේ ස්වාමීන් වහන්සේ
මගේ අම්මා තාත්තා දෙන්න හරි ආසාව හිටිය දඹදිව වඳින්න. සමහර කියනවා මේ කොරෝනා කාලෙට කලින් ස්වාමීන් වහන්සේ මං කොහොම හරි සල්ලි වේදම් කරලා අම්මයි තාත්තයි දෙන්න වැන්දෙව්වා. එහෙමයි. දැන් මට ඒ හොඳටම ඇති. එතකොට ඒ අම්මට තාත්තට සැලකීම නිසා ලබනවනේ ආධ්‍යාත්ම සුවය. එහෙමයි. ආන්ගේ සුවය මට තේවි. මට මේ ජීවිතේ හරි සැපයක් තියෙයි. මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියපු දේ කළොත් බැරි වෙලාව මේ උත්තමයන් වහන්සේලා කියනවා වගේ පරලොවක් තියෙනවා නම් එතනම් මට වරදින්නේ නැහැ. එතනම් මට හොඳ තැනකට යන්න ලැබෙනවා කියන කල්පනාව. ඒ නිසා ඕන්න ඔකට කියන්නේ අපන්නක ප්‍රතිපදාව. මම හිතන්නේ හරි වටින කාරණාවක්. පින්වත් හැමදෙනාම ඕන් ওই ක්‍රමයට හිතන්න පටන් ගන්න. මධ්‍යස්තව හිතන්න. මේ කියන කාරණේ මධ්‍යස්තව හිතනකොට ඔබට සත්‍යම අහුවේවි. ඒ සත්‍ය අහුණාට පස්සේ සත්‍ය සරණ යන්න. සත්‍ය සරණ ගිහිල්ලා ඒ සත්‍ය ඔස්සේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ඔබේ ජීවිතයේ සත්‍ය කරා යන්නට නැත්නම් සත්‍යයෙන්ම ජයග්‍රහණය කරන්නට ඔබ මධ්‍යස්ථව සිතන්න කියන කාරණාවයි සඳහන් කළේ. මේක අපිට ජීවිතයේ ඕනෑම තැනකට ප්‍රායෝගිකව භාවිත කරන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබ අත්දැක බලන්න, මධ්‍යස්ථව සිතන්න. ඔබට ජීවිතයේ හැම තැනකදීම මේක යොමු කරගත්තොත් ඔබේ ජීවිතය සාර්ථක කරන්න හැකියාව ලැබෙයි කියන කාරණාව සිහිපත් කරනවා. දැන් එළඹෙන සඳුදා දවසේ කියන්නේ අනිත් දවස කියන්නේ බිනර පුන් පොහෝ දිනය. ඉතින් කුසල් වඩන්නට, පින් පුරන්නට හැකියාව තියෙන දිනයක් ස්වාමින් වහන්සේ. ඊළඟ ප්‍රශ්න දෙකක් මම එක සැරේම යොමු කරන්නේ. මේ ප්‍රශ්න දෙකම එක හා සමාන එකට යන ප්‍රශ්න දෙකක් ඉඳලා නිමන්දයා නිෂාදනී කියන කෙනා ප්‍රශ්නයක් යොමු කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ පොහොය දිනට ගිහි පින්වතුන් දුතාංග සමාදන් වීම ගැන අසා තිබෙනවා. ඒ ගැන දැනගන්නට කැමතියි කියලා ඇය සඳහන් කරනවා. ඒ වගේම එරන්ද සම්පත් කියන හිතවතා අපිත් එක්ක ප්‍රශ්නයක් යොමු කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ පොහොය දිනයට සමාදන් වන විකාල භෝජනය ගැන ටිකක් සඳහන් කරන්න, විස්තරාත්මකව සඳහන් කරන කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. මේ ප්‍රශ්න දෙකම සිහිපත් කරගමු පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි වහන්සේට. විකාල භෝජන ශික්ෂාපදය. මේ විකාල භෝජන ශික්ෂාපදය කියන කාරණේ සම්බන්ධයෙන් අපි හොඳට තේරුම් අරගන්න ඕන එකක්. ඒ කිව්වේ විකාල භෝජනයේ සම්බන්ධයෙන් අපිත් එක්ක ඇතැම්මු සමහරලාවට කතා බහ කරලා තියෙනවා විකාල භෝජනයේ කළා කියලා මොකද්ද සිද්ධ වෙන පව? මොකද්ද සිද්ධ වෙන අකුසලයේ? ආදි වශයෙන් නිකන් වාදමුඛව වාදයක් තුලින් මේ කාරණා පහදා ගන්න පුළුවන් කමක් නැහැ. ශික්ෂා පැනවීම කියලා කියන්නේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිතයේ යහපත පිණිස ශ්‍රාවකයාගේ ජීවිතයේ ධර්මයේ තුල දියුණු වීම පිණිස කරපු එකක්. මුල් කාලේ පින්වතුනේ භාග්‍යතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය පිහිටුවලා මුල් කාලේ විකාල භෝජනය කියලා එකක් තිබ්බේ නැහැ. ස්වාමීන් වහන්සේලා මේ හැම මේ අවස්ථාවකම ස්වාමීන් වහන්සේලාට පහසු වෙලාවල් වලදී පිණ්ඩපාතේ පිණිස වැඩම කරනවා. එතකොට ඒ පුවත්වල තියෙනවා රාත්‍රී කාලයේ පවා පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කීටාගිරියේ වැඩ ඉද්දි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මෙන්න මේ විදිහේ අවවාදයක් කළා. මහණෙනි, අද ඉඳලා ඔබ ඉර අවරට යන්න පෙර උදෑසන කාලයේ විතරක් භෝජන අනුභව කරන්න. ඉර අවරට ගියාට පස්සේ ආහාර පාන අරගන්න එපා. මහණෙනි, එතකොට කයට හරි සැහැල්ලුයි. එක මේ කාලවකවානුවක් එක වේලක් වළඳලා ඉදීමෙන් ඔබේ කයට හරි පහසුයි. ලෙඩ රෝගත් අඩුයි. මේ පැවිද්දත් සුවසේ කරගන්න පුළුවන්. ඒ නිසා මහණෙනි, මේ ඒ යහපත සලකාගෙන ඔබ ඉර අවරට යන්න පෙර ආහාර අනුභව කරන්න. ශාස්ත්‍රඥ වහන්සේත් ඒ විදිහටයි කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම පැනවීමක් සිද්ධ කළා. එහෙමයි. මේ පැනවීම සිද්ධ කරනකොට, ඒ කියන්නේ මේ සිල්පදේ පනවන කාලේ වෙනකොට ශානක ওই කීටාගිරියට වෙන්න හිටියා චබ්බග්ගිය භික්ෂූන්ට අයිති අස්සජි පුනබ්බ සුඛ කියලා දෙනමක්. ඒ දෙනම ප්‍රධාන ලොකු කාණ්ඩයක්. එහෙමයි. දැන් මේ ප්‍රධාන දෙන්නගෙන් ප්‍රසිද්ධ වෙන්නේ. ওই චබ්බග්ගිය කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ නොයෙක් අරුබුද හදපු කට්ටිය. ඒ අතරේ හිටපු අස්සජි පුනබ්බ සුඛ කියන මේ දෙන්න තමන්ගේ භික්ෂු කාණ්ඩයට තමන් එක්ක ඉන්න පිරිසට කතා කරලා කිව්වා මේ
අපි ඔය දුර තියෙන සුවයක් හොයන්න ඕනේ. මේ අය කියපේ. ඔය දුර තියෙන පහසුවක් හොයන්න ඕනේ. අපිට බඩගිනි ආපු වෙලාවට කෑවොත් එහෙම දැන් පහසුයිනේ. ඒ නිසා අපිට හිතන වෙලාවට කමු. දැන් එතකොට කාගේ වචනේ ප්‍රතික්ෂේප කරේ? බුදුරජාණන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කළා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කරලා මේගොල්ලෝ ඉතින් මේගොල්ලන්ගේ හිතුමනාප ඉන්නවා. ඒ කාලෙම ඇතැම් භික්ෂුන් වහන්සේලාට තෝකට දුක හිතිලා තියෙනවා. එහෙමයි. ඒක හරි ලස්සන සිදුවීමක් තියෙනවා මේ ලටුකි කෝපම කියන සූත්‍රයේ. උදායි කියලා ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ ඔය ආවාද කරනකොට හිතට දුක හිතුණා. මොකද ඒ උදායි ස්වාමීන් වහන්සේට මේ මෙහිම හැඟීමක් තිබුණා. මිනිස්සු දානේ පූජා කරනකොට මිනිස්සුන්ගේ ගෙවල් වල රහට උයන දෙයන්නේ බෙදන්නේ. ඔය උයන ඒ වගේ මිනිස්සු රහට උයන්නේ උදේ කාලේ නෙමෙයි. හවස් කාලේ. එහෙමයි. රාත්‍රියේ තමයි පවුලේම කට්ටිය එකට එකතු වෙලා ඉඳගෙන කන්න මිනිස්සු රහට දෙයක් ප්‍රණීත දෙයක් උයන්නේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ උදේ කාලේ විතරක් වළඳන්නේ කියලා කිව්වහම මොකද වෙන්නේ? අර රහට හම්බ වෙන එක නැතු වෙනවා. දුක හිතුණා. හැබැයි දුක හිතුණාට උදායි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ශාස්ත්‍රඥ වහන්සේ ගැන ප්‍රේමයක් ගෞරවයක් පහන් සිතක් තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදර ගෞරවයෙන් අකමැත්තෙන් උනත් සිල්පදෙ හික්මුණා. හරිම ලස්සනයි. එහෙමයි. අකමැත්තෙන් උනත් ඒක කැමති නෑ දැන් දුකයි. අනේ මේ සුවසේ ප්‍රණීතව අනුභව කරන්න තියෙන එක නැතුව ගියානේ කියලා. පස්සේ උන්වහන්සේ බලාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ ඇයි මෙහෙම කිව්වේ? පේන්න ගත්ත ශානක. ආදීනෝ පේන්න ගත්තා. මොකද උන්වහන්සේලා රැයට පිණ්ඩපාතේ වඩිනකොට මේ කාලේ හරි ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. එහෙමයි. ඇත්තම රැය පිණ්ඩපාතේ වඩිනකොට දැන් අද කාලේ වගේ නම් අර විදුලි පන්දම් ආදී තියෙනවනේ මොනවා හරි. ස්වාමීන් වහන්සේලා දානේ පාත්‍රේ තතේ තියාගෙන මේ රාත්‍රී කඩුවලේ පන්දමක්වත් නැතුවනේ යන්නේ. එහෙමයි. ඇතැන් ස්වාමීන් වහන්සේලා පාරේ ඇවිදගෙන යනකොට පිණ්ඩපාතේ පිණිස නිදාගෙන ඉන්න හරක්ගේ උඩ වැටෙනවා කියනවා. හරක්ගේ උඩ වැටිලා ඒ හරක් කලබල වෙලා එනලා සමහරවිට ජීවිත හානි පවා. ඇතැන් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට ඔය මේ වැටවල් වල ඇමිනිලා ඇදගෙන වැටිලා කකුල් කඩා ගන්න ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. ඇතැන් ස්වාමීන් වහන්සේලා වැටිලා තියෙනවා ගබර් මේ අසුචි වලවල් වල පවා. සමහර රාත්‍රී කළුවරේ අසුචි වලක වැටිලා එහෙම මිය යනවා. ඔහොම ගොඩාක් ප්‍රශ්න වෙලා. එහෙමයි. ඊළඟට තව වෙලා තියෙනවා ඔය පුරුෂයෝ නැති පුරුෂයෝ මිය ගියපු නිවෙස් වල එහෙම ඉන්න ස්ත්‍රීන් මේ රැය තනිපංගලමේ පිණ්ඩපාතේ වඩින භික්ෂුව වසන් කරගන්න. අනේ ඒ ස්වාමීන් වහන්සේගේ පැවිද්දත් අහිමි වෙලා යනවා. ඔවුන් ප්‍රශ්න ගොඩාක් සිද්ධ වෙච්චා. බුදුරජාණන් වහන්සේගේ සිල්පද පැනවීමෙන් එක මොහොතකින් නැති වී ගියා. එහෙමයි. ඊළඟට උදායි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මටත් හරි ලොකු ප්‍රශ්නයක් වුණා. එක දවසක් මම පිණ්ඩපාතේ වැඩම කළා. එදා මේ වැහි අඳුර නිසා හොඳටම කළුවරයි. තිත්ත කළුවරයි. මේ හොඳටම කළුවර වෙලාවේ උදායි ස්වාමීන් වහන්සේ දැන් කළුවරටම ඇහැ හුරු වෙච්ච කෙනාට ශානක යම් පමණක් හොයාගෙන යන්න පුළුවන්. ඒ වැඩම කරද්දී ගෙදරක ඉස්සරහා පැත්ත කියලා හිතාගෙන පිළිකන්න පැත්තෙන් ගෙට වැඩම කළා. එහෙමයි. ඒ මිදුනට වැඩම කරන්නේ. වැඩම කරනකොට එක ස්ත්‍රියාවක් එළියේ වළං හොද ඉඳලා තියෙනවා. මේ වෙලාවෙම ගැහුවා අකුණ. අකුණ ගහනකොට අර ස්ත්‍රියාවට මේ භික්ෂුවව එකපාර පෙවුණා. පෙනිසි ගම මේ ස්ත්‍රිය බය වුණා. අම්මෝ මේ පිසාචියෙක් කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට අර උදායි භික්ෂුව කිව්වා නෑ නැගණී මම මේ පිසාචියෙක් නෙවෙයි මම මේ පිණ්ඩපාත පිණිස වැඩම කරපු භික්ෂුවක්. එහෙමයි. අර ස්ත්‍රීගේ කෑ ගැසීමට මිනිස්සුත් එතෙන් එකතු වුණා. ඒ මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඉද්දී අර ස්ත්‍රියව මේ ස්වාමීන් වහන්සේට හරියට බැන්නනේ. බැන්න භික්ෂුව ඔබගේ මව් මැරිලාද? පියා මැරිලාද? අතපයක්වත් කැඩිලාද? මේ මොකක් හේතු කරගෙනද මේ බඩක් නිසා මේ කට්ට කලවරේ පිණ්ඩපාතේ වැඩම කරන්නේ කියලා ලැජ්ජාවටපත් කළා. එහෙමයි. ඉතින් උදායි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේවා කල්පනා කරනකොට තේරුණා බුදුරජාණන් වහන්සේ අපිව කොච්චර විපත පිණිස පවතින කාරණාවලින් බේරුවාද අපිව සැපතටපත් කළාද බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් අපිට සැනසීම පිණිස හේතු වෙන කාරණා ලං කළාද දුක පිණිස හේතු වෙන කාරණා ඈත් කළාද අපිට මෙහෙම හිතුණා කියලා. දැන් අර චබ්බග්ගිය භික්ෂූන්ට අසජීපනබ්බසකට ඕක හිතා ගන්න බැරුව ගියා.
ඒගොල්ලෝ ඔහි ආහාර අනුභව කළා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පණිවිඩය එනවා ශානක. ආපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නාව කැඳවලා බුදුරජාණන් වහන්සේ අහනවා අනිත් භික්ෂුන්ගෙන් මහණෙනි මේ අස්සජී පුනබ්බ සුඛ කියන මේ දෙන්න ඇතුළු පිරිස ඔබට මොකක්ද හිතෙන්නේ? බුද්ධ ශාසනයේ ඌෂ්ණවත් බුද්ධ ශාසනයේ උණුහුමවත් ලැබිච්ච පිරිසක්ද කියලා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා නෑ ස්වාමීනි මේ අයන්ට උණුහුමවත් නෑ කියලා. එතකොට ශානක අර විකාල භෝජනයෙන් වළකින්නෙමි කියන ශික්ෂාව බැහැර කිරීම හේතු කරගෙන ශාසන උණුහුම පවා නැතුව ගියා. එහෙමයි. ඇයි හේතුව? ඒ තමයි බුදුරජුන්ගේ පැනවීම. මේ කාර්යය ඔබට කිව්වේ ඔබ විකාල භෝජන ශික්ෂාපදය ආරක්ෂා කරනකොට බලවත් සතුටක් උපදින්නයි. ඉර අවරට ගියාට පස්සේ ඝන ආහාර අරගන්නේ නැහැ. ඒක තමයි විකාල භෝජනයෙන් වැළකීම කියලා කියන්නේ. දහවල් 12 ඉක්මයන්ට පෙර ආහාර පාන අරගන්නවා. ඝන ආහාර. ඊට පස්සේ යලි අපි ආහාර අරගන්නේ ඊළඟ දවසේ පාන්දර 5:00-6න් පස්සේ. ඊළඟ දවස උදා වුණාම. එතෙක් පින්වතුනි ඝන ආහාර මුකුත් ගන්න නැහැ. කෙනෙකුට පුළුවන් ගිලන්පස අරගන්න. අපි හිතමු තේ එකක්, කෝපි චුට්ටක්, ඊළඟට ওই රණවරා වගේ එහෙම මොන හරි තඹපු බීමක්. අපිට හකුරු කෑල්ලක් එක්ක පුළුවන්. එකටත් ගන්න ඕන අපි හකුරු කෑල්ලක්. දැන් කිරි ටොෆි වගේ දේවල් ගන්නෑ. හකුරු කෑල්ලක් වගේ එක්ක අපිට පුළුවන් ගිලන්පස එකක්, උණුසුම් ගිලන්පස එකක් පානය කරන්න. එහෙම නැත්නම් යම් කෙනෙකුට පුළුවන් ඒක ඒ වගේ ගිලන්පසකින් සෑහෙන්න බැරි නම් කෙනෙකුට පුළුවන් පළතුරු යුෂ විදිහට අරගත හැකි පළතුරු බ්ලෙන්ඩර් කරලා හෝ එහෙම නැත්නම් අතින් මිරිකලා හෝ යුෂ අරගන්න ඕන. අඹ අලිගැට පෙර ආදී මෙහි තියෙන ඕන පළතුරු. එහෙමයි. එතෙම යුෂ අරගෙන ඒ යුෂ හොඳට පෙරන්න ඕන කෑලි නොහිටන විදිහට. ගොඩක් හොඳයි රෙදි කෑල්ලකින් පෙරා ගන්න පුළුවන් නම් ඒ රෙදි කෑල්ලකින් පෙරලා කෑලි නැති වෙන්න හදා ගන්න ඕන. ඒක පානය කරන්න පුළුවන්. ඉතින් එහෙම පානය කරලා අපි ඇත්තටම මේ පොහොය දවසක් වගේ කියන්නේ එක දවසක්නේ. ඒ දවසේ මා හිතන්නේ තේ කහට එකක් වගේ අරගෙන එහෙම මේ බොහොම සැහැල්ලුවෙන් ඒ සිල්පදේ ආරක්ෂා කරා නම් හොඳයි. මොකද අපි සිල්පද ආරක්ෂා කරන්නේ කොහොමද? අපි ගිහි පින්වතුන්ලා සිල්පදේ සුරකින්නේ. රහතන් වහන්සේලා ජීවිත කාලෙම මේ සිල්පදේ රැක්කා. මං අද මේ එක රැයක් දහවල මම මේ උතුම් සීලේ හික්මනවා කියන හිතින්නේ. එතකොට මහා ගෞරවයකින් අර ශික්ෂාපදේ Tamanට ආරක්ෂා කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා විකාල භෝජනී ගැන ඔබ එහෙම තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන මේ උතුම් සිල්පදේ ඒ විදිහට ආරක්ෂා කරගන්න මහන්සි වෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නට යමු වෙමු. පින්වත් ස්වාමීන් වහන්සේ සසරේ සත්පුරුෂයන් හමුවීමට ලැබීමට කළ යුතු පින්කම් මොනවාද? වැඩි යුතු කුසල් මොනවාද කියන කාරණාව තමයි ඊළඟ ප්‍රශ්නේදී යොමු වෙන්නේ. මේ ප්‍රශ්නේ යොමු කරන්නේ විරංගා ඒකනායක. අවසරයි ස්වාමීන් වහන්සේ සසරේ සත්පුරුෂයන් වැඩියෙන් ලැබෙන්න මොනවද කරන්න ඕනේ? සසරේ සත්පුරුෂ ඇසුර නිතර ලැබෙන්න නම් මේ ජීවිතේදී මේ ලැබුණු ජීවිතේදී තමන් දැන් සත්පුරුෂයා වඳුනාගෙන ඒ සත්පුරුෂයාට ලං වෙන්න ඕන. ඊළඟදී තව අයව අසත්පුරුෂ ඇසුරකින් බේරා ගන්නට මහන්සි ගන්න. තව අයව සත්පුරුෂ ඇසුරකට සමීප කරවන්න මහන්සි ගන්න. අන්න ඒ දේ අපි කළොත් එහෙම ඒක ගොඩාක් උපකාර වෙනවා. අපිට සත්පුරුෂයා මුණ ගැහෙන්න මේ කවදාවත් සත්පුරුෂයාගේ ආශ්‍රයෙන් කෙනෙක්ව බැහැර කරන කටයුත්තකට හූමිටි තිබිල්ලකින්වත් එකතු වෙන්න එපා. අපි කියනවනේ හූමිටි තියනවා කියලා. ඒ හූමිටි තැබීමකින්වත් අසත්පුරුෂයාගේ ආශ්‍රයයට යන කෙනෙකුට ඒකට අනුබලයක් ඉගියක්වත් දෙන්න එපා. අන්න ඒ බඳු කෙනාට සත්පුරුෂ ඇසුරට දොරටු ඇරෙනවා. ඊළඟ දේ තමයි පින්වතුනි ධර්ම දානය දීම. ඔබට අවස්ථා මේ නොයෙක් ආකාරයෙන් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔබට ධර්මයේ ඉගෙනගෙන මතක තියාගෙන තව කෙනෙකුට තමන්ගේ හිතවතෙකුට ධර්මයේ කියන්න පුළුවන්. එයත් ධර්ම දානය.
ඊළඟට ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් ධර්ම දේශනා ආදිය විකාශනය කරන්න ඔබට දායකත්ව දරන්න පුළුවන්. තමන්ට පුළුවන් විදිහට ඒක රාශී වෙලා ධර්ම දානය සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම තරුණියන්ට පුළුවන් මේ සමාජ මාධ්‍ය ආදිය ඔබ පාවිච්චි කරන නිසා මේ මාධ්‍ය තුළ වටින දහම් කාරණා ඊළඟට ධර්ම දේශනා ඒවා අනිත් අයට බෙදා හරින්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් මේ යොවුන් දහම් වැඩසටහන සජීව විකාශයක් විදිහට හැම සෙනසුරාදාම සිද්ධ කරනවානේ. එතකොට ඔබට පුළුවන් ඔබේ යහළුවන්ට හිත මිත්‍රයන්ට ඔබත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාට මේ නරඹන්න කියලා යොමු කිරීමක් කරන්න. ඒ යොමු කිරීම කරන්නේ යහපත් චේතනාවකින්නේ. අපි ඒකට චේතනා පහල කරන්න එපයි. චේතනා පහල කරලා තව කෙනෙකුට යහපත සමීප කරවනකොට යහපත් පුද්ගලයාව සමීප කරවනකොට යහපත් ඇසුරකට සමීප කරවනකොට ඒකේ ප්‍රතිඵලය තමයි අපිට යහපතම ලැබෙනවා. ඒ නිසා සත්පුරුෂ ඇසුර සංසාර ගමනේ ලබන්නට ඕන ඔය දේවල් බොහෝ උපකාරී වෙනවා. මේ මනුස්ස ජීවිතය ඇතුලේ සත්පුරුෂ ඇසුරක් අපිට මුණ ගැහිච්ච නිසා අපිට ඒ සඳහා අවකාශ තියෙනවා. ඒ අවකාශයෙන් බොහෝ පින් රැස් කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අපි තවත් කාලෙ තිබෙන නිසා තවත් ප්‍රශ්නයකට යොමු වෙමු. මේ ප්‍රශ්නේ යොමු කරන්නේ සහන්දි ලියන ගමගේ ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ මම මුළුතැන්ගේ වැඩ කටයුතු කරන ගමන් බණ අහනවා. සිත එක සිතුවිලි වල ගමන් කරන එක අඩු වී දහම් කරුණු වල සිත යෙදෙනවා. වැඩ කරන ගමන් බණ අහන එකෙන් මට පවක් සිදු වෙනවාදයි කරුණාවෙන් පහදා දෙන්න. නම බුද්ධාය කියලා අසා සිටින ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේ පවා ගුරුතන්හි තබාගෙන මහා ගෞරවයකින් බුද්ධ සත්කාර කරපු දෙය. බුදුරජාණන් වහන්සේත් ගුරුතන්හි තබාගත් දේ තමයි සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ කියන මහා ශාස්ත්‍රූන් වහන්සේත් ධර්මයට ගරු කළා නම් ශ්‍රාවකයෝ විදිහට අපේ තුළ කොයිතරම් ධර්ම ගෞරවයක් තිබිය යුතුයිද? ඒ කාරණේ ඒ විදිහට අපි තෝරා බේරා ගත යුතුයි දහම් ගෞරවයේ සම්බන්ධයෙන්. ධර්මයට ගොඩාක් ගරු කරන්න ඕන. පින්වතුනි අපිට අපේ ජීවිතේ යහපත් කරගන්න උපකාරී වෙන්නේ සද්ධර්මේ නම්. අපිට සුගති සැප ලැබීම පිණිස උපකාර වෙන්නේ සද්ධර්මේ නම්. අපිට මේ සංසාර දුකින් නිදහස් වෙන්න උදව් කරන්නේ සද්ධර්මේ නම්. සියලු දුකින් නිදහස් වෙන්න උදව් කරන්නේ සද්ධර්මේ නම් ඒ ධර්මයට අපි කොච්චර ගරු කළ යුතුද? අපි ඒ කාලේ අධ්‍යාපනය ලබනකොට අපිට අපේ ගුරුවරු කියලා දීපු කාරණාවක් ඉගෙන ගන්න පොතට වඳින්න කියලා. එහෙම. අපි අපේ අත්පොත් වලට පවා අපි සටහන් ලියන පොතට පවා අපි වන්දනා කරනවා. මතක ඇති අපිට ශානක මේ පුංචි කාලේ අපේ ගුරුවරු කියලා දීලා තියෙනවා පොතක් වැටුනොත් ඒ වැටුණු පොත ඇහිඳ ගන්න කලින් වන්දනා කරන්න. එහෙමයි. එතකොට අපි සාමාන්‍ය විෂයකටත් එහෙම ගරු කරනවා. එහෙමයි. සංසාර දුකින් නිදහස් කරවන ධර්මයට අපි කොච්චර ගරු කළ යුතුයිද? එනිසා ධර්ම ගෞරවය අපේ ජීවිතේට බොහෝසේ උපකාරී වෙන දෙයක්. අපි අපේ ජීවිතයට එකතු කර ගත යුතු දෙයක්. මේක මෙහෙම කියන්නේ අපි යම් කරුණක් සිහිපත් කරලා දෙනකොට ඒක සැහැල්ලුවට අරගත්තොත් එහෙම ඒකෙන් ජීවිතේ බොහෝ අයහපත සිද්ධ වෙන නිසා ධර්මයට බලවත් වූ ගෞරවයක් තියාගන්න. අපි හිතමු ගෙදර නිවසේ රූපවාහිනියෙන් හෝ ධර්මය අහනකොට ඔබ අර සාමාන්‍ය ටීවී එක නරඹනවා කියන එකෙන් ඒක කරන්න එපා. දේශකයන් වහන්සේ නමක් නිවසට වැඩියා හා සමාන කොට සිතාගෙන ඔබට පුළුවන් සුව පහසු මේ පුංචි අසුනක වාඩි වෙලා ඔබ ධර්මය අහන්න. ඔබට හැමතිස්සෙම බිම වාඩි වෙලා බණ අහන්න බැරි වෙයි. ඔබට පුළුවන් බණක් අහන්න සුදුසු විදිහට එතන හදාගන්න. ඒ සකස් කරගෙන ධර්මය අහන්න. ධර්මයට ලැබිය යුතු ගෞරවය දීලා තමයි අපි මේ දහම් පදේ ශ්‍රවණය කළ යුත්තේ, ධර්මය ඉගෙන ගත යුත්තේ. නමුත් මේකේ තියෙනවා තව පැත්තක්. අපිත් එක්ක ඇතැම් වෙලාවට කතා බහ කරලා තියෙනවා මේ රැකී රක්ෂාවලට යන මහත්තුරු
ඒගොල්ලොන්ට විවේකීව යම් දහම් පදයක් හෝ භාවනාවක් හෝ ධර්මයේ අන්තර්ගත කවි ගායනාවක් හෝ මේ ඕනම එකක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අර වාහනේ යන ටිකේ. රාජකාරි බහුලයි. එතකොට සමහරට බණක් අහගෙන වාහනේ පදවාගෙන යනවා. බණක් අහගෙනම මේ සමහරට ඒ වැඩපලේ කටයුතු වලදී හැකි අවස්ථාවලදී කරනවා. ඉතින් මේක වැරද්දද කියන එක. මේකෙදි තවර බේර ගන්න ඕන මෙන්න මේ වගේ කාරණාවක්. ඒ කියන්නේ අපිට මතකයි අපි එක අවස්ථාවක මේ අපේ ජීවිතේ පෞද්ගලිකව මේ මුලින්ම මේ ධර්මය අහන්න ලැබෙනකොට මා ඒ කාලේ ගිහි කාලේ මේ ධර්මයේ මුලින්ම අහන්න ලැබෙනකොට මම හරි ආස කළා මෛත්‍රී භාවනාවට. එතකොට ඒ කාලේ අපි මේ ඉස්කෝලේ යනවා බස් එකේ නැගලා. ඒ යද්දී මම පුරුදු වුණා මේ බස් එකේදීම අර භාවනාව කර කර යන්න. මොකද අපිට පැය එකමාරක දෙකක ගමනක් තිබුණා මේ පාසලට යනකොට. එතකොට යාමට ඒමටම ලොකු කාලයක් කැප වෙනවා. අනික අධ්‍යාපන කටයුතු වලදී ඒවාට වෙලාවකුත් කැප කරන්න සිද්ධ වෙනවා. අර ධර්මයට තාස කරපු නිසා ඒක පුරුදු කරන්න තාස කළා. එතකොට මම බස් එකේ යනකොට මෛත්‍රී භාවනාව කර කර යනවා සීට් එකේ වාඩි වෙලා. එහෙම කර කර යනකොට මේ යම් කිසි කෙනෙක් මා සම්බන්ධයෙන් මේ අවධානයකින් ගිහින් තියෙනවා. අවධානයෙන් ගියපු කෙනා මට වඩා වැඩි මහල් කෙනෙක්, වයසින් වැඩි කෙනෙක්. ඉතින් එයා මගේ ළඟ වාඩි වෙලා එක දවසක් මේ ගැන ඇහුවා මොකක් කර කරද මල්ලි මේ යන්නේ. එතකොට ඉතින් මම විස්තර කිව්වා. කිව්වම මෙයා භාවනාව ගැන බොහෝ දේ දන්න කෙනෙක් වගේ තමයි කරුණු කතා කළේ. එතකොට අපි ඒ කාලේ ලොකුවට ධර්මයක් දන්නේ නැහනේ. එහෙමයි. එතකොට මමත් ඒකට හොඳට අවධානය යොමු කළා. ඒ යොමු කරද්දි කිව්වා ඔය භාවනාව මානසිකාරයක් වගේ එකක්. එහෙම මේ බස් එකක යනකොට එහෙම නිකන් හිතන්නවත් හොඳ නැහැ. ඒක හරි භයානකයි. එහෙම ඒවා හිතන්නේ නැහැ කියලා නිකන් මට අනිසි බිහිතිය ඇති කරා. ඇති කරාම මම මේක නැවැත්තුවා. නවත්තලා මේ බස් එකේ ඔන්න වෙනද වගේ යනවා මම. දැන් භාවනාව මං හිතන්නේ. තද බදීට අහු වුණා බස් එක. බස් එක තද බදීට අහු වුණාට පස්සේ දැන් මට බලන්න තියෙන්නේ මොනවද ශානක? පාරේ යන මිනිස්සු දිහා බලනවා මං. මට වාහන හෝන් කරනවා ඇහෙනවා. මං බෝඩ් දිහා බලනවා. උඩ බිම බලනවා. මට මගේ ඇඟට ගොඩාක් දාඩිය දානවා වගේ දැනෙනවා. මට හරි අපහසුයි. හරි පීඩාවක්. මං කල්පනා කළා වෙනදාටත් බස් එක මේ තද බදීට අහු වෙනවාමයි. එහෙමයි. වෙනදාටත් මේ ටික මෙහෙම තියෙනවා. හැබැයි මම මගේ පාඩුවේ අර භාවනා මානසිකාරය කර කර හිටියා. මම පාරේ යන මිනිස්සු ගැන අවධානයකින් හිටියේ නෑ. මට දැන් ඒ සැනසෙල්ල නෑනේ. දැන් ඒ සුවය නෑනේ. මම එතකොට කල්පනා කළා එහෙනම් පාරේ යන මිනිස්සු දිහා බල බල ඉන්නවාට වඩා මේ තද බැදේ ගැන හිත හිතා අසහනෙන් ඉන්නවාට වඩා මෛත්‍රී සිහි කිරීම උතුම්. එතකොට අර ලාමක එක මම බැහැර කරලා අර උතුම් කාරණේ පුරුදු කළා. ඒ නිසා අර යම්කිසි දෙයක් සම්බන්ධයෙන් අපි නුවණින් සලකලා බැලිය යුතුයි. මා ඇයි ඒක ඒ විදිහට කරන්නේ? ඇයි කටයුතු අතරේම මට බණ අහන්න සිද්ධ වෙලා තියෙන්නේ? ඒ කටයුතු පොඩ්ඩක් මේ සමබර කරගෙන මට බණ අහන්න බැරිද? තමන්ගේ කාර්ය බහුලත්වය, තමන්ට තියෙන කටයුතු, තමන්ගේ දවස කළමනාකරණය කර ගැනීමේදී එන ප්‍රශ්න එක එකනට පෞද්ගලිකයි. එහෙමයි. ඒ නිසා මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපිට පොදුවේ ඉලක්ක කරලා උත්තර දෙන්න අමාරුයි. ඒක තම තමන් හොඳට තේරුම් ගන්න ඕන. මම මේක ධර්ම ගෞරවයෙන් තොරව කරන එකක්ද? ධර්ම ගෞරවයකින් යුක්තව කරන එකක්ද කියලා. නැත්තම් මේවා තද බල විදිහට අමුතු විදිහට හිතවලට ගන්නවා. දැන් අර කාලයක් තිබුණේ අඟුලිමාල පිරිත කියන එක. අම්මා කෙනෙක් බබෙක් හම්බ වෙන්න ඉද්දි විතරමයි කිව යුත්තේ. නිකන් කියන්නේ අඟුලිමාල පිරිත. එහෙම වාත තිබුණේ. ඊළඟට අඟුලිමාල පිරිත කිව යුත්තේ අම්මා කෙනෙකුට දරුවෙක් හම්බ වෙන්න ඉදිද්දි ඒ අම්මට ගැබ මෝරලා 8 මාසයක් ඒ වගේ මේ දරුවා ලං වෙන්න සමීප කාලේ ඊට කලින් අඟුලිමාල පිරිත කියන්න හොඳ නැහැ. කලින් දරුවෝ හම්බ වෙනවා. මේ වගේ මේ කතන්දර තිබුණනේ. දැන් එක අවස්ථාවක ওই කතන්දරයට අහුවෙච්චි මේ කාන්තාවක්. ඒ කියන්නේ ඒක
පැත්තට ගියපු අම්මා කෙනෙක් බස් එකේ නැගලා ගිහින් තියෙනවා. ඒ අම්මගේ හිතේ මේක තදට කෑවිදලා තිබුණා. දැන් දරු පැටියෙක් බඩේ පිටිසඳ ගත්තම ශානක. ඒ අම්මගේ ලෝකේ බවට පත් වෙනවනේ අර දරුවා. මේ අම්මා මේ ක්ලිනික් එකකට හෝ මොකක් හරි කටයුත්තකට මේ අම්මා යමින් ඉද්දි එකපාර මේ බස් රථේ දාලා තියෙනවා අඟුලිමාල පිරිත. දැම්ම ගමන් මේ අම්මා බයටපත් වුණා. මොකද මේ අම්මගේ කුස ඒ වෙනකොට මේ මාස 4ක් වගේ මාස 4ක 5ක කාලයක් මොරලා තිබුණා. මේ අම්මා බස් එක නවත්තලා බැහැලා තියෙනවා. එතකොට මේ වගේ අනිසි කාරණා නිසා අනිසි බීති හට ගන්නවානේ. එහෙම එකක් නැහැ. අපි හොඳට බුද්ධිමත්වයි කල්පනා කළ යුත්තේ. ඒ කල්පනා කරලා අපි මේ තේරුම් අරගත යුතු එකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපි මහත්සේ ගරු කළ යුතු දෙයයි. ඒ ගෞරවයේ රැකගෙන ධර්මයේ හැසිරෙන්න ඔබ වග බලා ගන්න ඕන. මොකද ඒ ධර්මයේ කෙරෙහි ගෞරවය අපෙන් සිඳී ගියොත් එහෙම අපිට ධර්මයේ පිළිසරණ අහිමි වෙන නිසා. අවසරයි ස්වාමීන් වහන්සේ, අදට යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් වෙන්නුණු කාලය අවසන් වෙනවා. අපිට අද සමුගෙන යන්නට කාලය උදා වෙලා තියෙන නිසාම අපි අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වයක කළ පින්වතුන් උදෙසා පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට අපි නැවත වාරයක් ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි විසින් අද දවසේ යොවුන් දහම් වැඩසටහන මේ විදිහට සිදු කරලා රැස් කරගන්න යෙදුනා වූ සීලෝම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදනා වෙත්වා. විශේෂයෙන් මේ ලංකා භූමිය සුරකින්න ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩිත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාටම දෙවියෝ සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිදු කළේ හොංකොංහි පදිංචි සැප්තැම්බර් 20 වන දින 44 වන ජන්මදිනයේ යෙදෙන පින්වත් අමිල සම්පත් මහත්මයා විසිනුයි. ඉතින් එතුමාට අපි විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම දානමේ පින්කමේ අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයෙන් එතුමාට නිදුක් නිරෝග සුවපත් භාවයම සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සුවසේ පින්පුරා ගන්නට, සුවසේ ගුණ දහම් දියුණු කර ගන්නට ලැබෙත්වා. ගෞතම සසුන තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත් වෙත්වා. ඥාතීන්ට දුක්ඛිත සසර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. තුන්වන ජන්මදිනයේ යෙදෙන පින්වත් නිතාරා සිඟිති දුවට සහ සැප්තැම්බර් මාසයේ 17 වන දින 15 වන ජන්මදිනයේ යෙදුණු නදුලී දියණියට මේ සියලුම පින් අනුමෝදන්ව ඒ දියණිවරුන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදේ, රත්නත්‍රයේ ආශිර්වාදයෙන් වඩුවම ලැබේවා. අධ්‍යාපන කටයුතු ආදී කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂ ඇසුරම ඒ දරුවන්ගේ ජීවිතවලට ලැබිලා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දූලා විදිහට මේ ගෞතම ශාසනය පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හොංකොංහි පදිංචි පින්වත් මදුෂානී මෑණියන්ට, ඩියානා සහ දහම්දී යන දියණිවරුන්ට, දෙමාපියන්ට, ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන හොංකොංහි පදිංචි පින්වත් අමිල සම්පත් මහත්මයා ඇතුළු
පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව ඒ වගේම ධර්මයේ හැසිරීම පිණිස නිරන්තරයෙන් උදව් උපකාර කරන ඒ කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත් සුපින්නත් ඔබ හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ඒ වගේම අද දවසේත් මේ යොවුන් දහම් වැඩසටහන මෙහෙවීම සිද්ධ කරපු නිවේදක මහත්මයා පින්වත් ශානක නිවේදක මහත්මයාට ඒ වගේම සජීව විකාශයක් විදිහට ඔබ වෙත මේ වැඩසටහන අරගෙන එනකොට විශාල කැපකිරීමක් කරනවා ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ. ඒ පින්වතුන්ලා හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධියම වේවා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත්නි යෝන් දහම් වැඩසටහන වෙනුවෙන් අද දවසේදීත් වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසාත් අපි පුණ්‍ය ආනුමෝදනා එකතු කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේදී යොවුන් දහම් වැඩසටහනෙන් අපි සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. එළඹෙන සතියන්ත සෙනසුරාදාවේදීත් හරියටම දවල් 1ට ඔබව හමුවීමේ බලාපොරොත්තු ඇතුව ඊට කලින් අපි මතක් කරමු අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වය එකතු කළ පින්වතුන් හොන්කොන්හි පදිංචි සැප්තැම්බර් මාස 20 වන දින 44 වන ජන්මදිනයේ දින පින්වත් අමිල සම්පත් මහතා විසින් තමයි මේ ආකාරයට අද දවසේදී ඔබට මේ වැඩසටහන සමීප කරන්නට ප්‍රතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. ශ්‍රද්ධා YouTube නාලිකාව subscribe කිරීමෙන් මෙවැනි දහම් වැඩසටහන ඔබට නිරන්තරයෙන් ඔබට හැකි වෙලාවට නරඹන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් එක්ක යෝන් දහම් වැඩසටහනෙන් සමුගෙන යන්නයි සූදානම් වන්නේ. රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය සමග නිතරම ඇසුරු කරන්නට පින්වත් ඔබට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.